අද අපි මේ වීඩියෝ එකේ පටන් ගන්න අලුත් කොටසක්. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ ළමයි මේ කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන කොටසේ part 1 එක. හරි. දැන් ඊට කලින් ළමයි යාන්ත්‍ර විද්‍යාවේ මේ වෙද්දී අපි අන්තිම වීඩියෝ එකේ ගුරුත්ව කේන්ද්‍රය කරා. ඊට කලින් මේ බල සමතුලිතතාවය. හරි. ඊට පස්සේ ඊටත් කලින් අපි කරා මේ බල ගූර්ණාශ්‍රිත කොටස් නේ. ඒ ටික සම්පූර්ණයෙන්ම මේ වෙද්දී ඉවරයි. දැන් යාන්ත්‍ර විද්‍යාව අපිට ඊට පස්සේ මේ තියෙනවා මේ කාර්ය. හරි. තාමත් වැදගත් කොටසක්. ගොඩක් වෙලාවට බහුවර්ණ වලට සම්බන්ධ වෙනවා. සහ රචනා ප්‍රශ්න වලට අවුරුදු කිහිපයකම ඇවිල්ලා තියෙනවානේ කාර්ය ශක්තිය සහ ක්ෂමතාවය කියන කොටස. මේක අපිට ළමයි ගොඩක් රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පාස් පේපර්ස් ගණන්. හරි ඒවත් මම මේකේ ඊළඟ වීඩියෝස් සරහා කොහොමත් මේකෙත් මම වීඩියෝස් 3ක් කරනවා. හරි part 1 part 2 part 3 වශයෙන් කාර්ය ශක්තිය ක්ෂමතාවයට අදාළව. හොඳයි. ඉතින් අපි මේකෙදි ළමයි දැන් මුලින්ම බලමු මොකක්ද මේ කාර්යය කියලා කියන්නේ. අපි ඊට පස්සේ ශක්තිය ගැන කතා කරමු. දැන් ඕගොල්ලෝ සාමාන්‍ය ළමයි මේ කාර්ය කියන වචනේ නේ අහලා තියෙනවා. පුරුදු වචනයක්. හරි. කිසියම් අපි සාමාන්‍යයෙන් මිනිහෙක් හරි මොකක් හරි වැඩක් කරනවා නම් අපි කියන්නේ නේ කාර්යයක් කරනවානේ. කාර්යයක්. හරි. මම දැන් උගන්වද්දිත් මාත් මොකද්ද මේ කරන්නේ? කාර්යයක් නේ. හරි. උතුම් කාර්යයක් කරන්නේ උගන්වනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ළමයි එක එක වැඩ කරද්දී අපි කියනවා මේ කාර්යයක් කරනවා කියලා. හැබැයි අපි දැන් මෙතන කතා කරන්නේ මේ යාන්ත්‍රික කාර්යය. හරි. භෞතික විද්‍යාවේදී මේ යාන්ත්‍ර විද්‍යාවේදී කතා කරන කාර්යය යාන්ත්‍රික කාර්යය. ඒ කියන්නේ බලයක් යොදලා අපි වස්තුවක් විස්ථාපනය කරොත්. හරි බලයක් යොදලා වස්තුවක් ඒ බලයේ දිශාවට විස්ථාපනය කරොත් අපි එතකොට කියනවා ඒ වස්තුව මත කාර්යයක් කරා කියලා. වස්තුව මත කාර්යයක් වුණා කියලා කියනවා. හරි. එතකොට අපි කාර්ය කියන එක අර්ථ දක්වන්නේ මෙහෙම. අපි ගත්තොත් ළමයි මේ වගේ වස්තුවක් අරගෙනනේ. හරි මේ වගේ වස්තුවක් අරගෙන මොකක් හරි ස්කන්ධෙන්නම හරි. මේ වස්තුව මත අපි බලයක් යොදලා හරි බලයේ දිශාවට මෙයාව අපි විස්ථාපනය කරොත් නේ. හරි අපි හිතන්නකෝ දැන් මේ වස්තුව අපි තල්ලු කරගෙන යනවා s දුරක්. හරි. ওই බලය යොදාගෙන අපි මේ වස්තුව s දුරකට අපි විස්ථාපනයක් කරා කියන තල්ලු කරන් ගියානේ. හරි වස්තුවක් තියෙනවානේ මේ වගේ අපි ගත්තොත් කිසියම් තලයක් මත කොහොම වස්තුවක් තියලා නේ. හරි අපි බලයක් යොදලා මේ වස්තුව අපි කොහොම තල්ලු කරගෙන යනවා. එතකොට අපි කියනවා මොකද්ද? මේ යොදපු බලයෙන් හරි මේ වස්තුව මත අපි කියනවා යාන්ත්‍රික කාර්යයක්. මේ කාර්යයක් වුණා කියලා කියනවා. කාර්යයක් කළා කියලා කියනවා. එතකොට අපි මේ කාර්ය කියන එක අර්ථ දක්වන්න ළමයි කරපු කාර්යනේ. මේ වෙලාවේ මේ යෙදූ බලයෙන් වස්තුව අපි ඔහොම තල්ලු කරන් ගියාම S විස්ථාපනයකට කිසියම් දුරකට අපි කියනවා යෙදූ බලයෙන් කළ කාර්යය. නේ යෙදූ බලයෙන් කළ කාර්යය. ගන්ති කරන්නේ ළමයි. හරිද? මේ යොදපු බලය වැඩි කරන්න ඕනේ. බලයේ යොදපු දිශාවට වස්තුවේ සිදුවෙච්ච විස්ථාපනය. හරි දැන් බලයේ යොදපු දිශාවටනේ. හරි. බලය යෙදූ දිශාවට. බලය යෙදූ දිශාවට හරිද? සිදු වූ විස්ථාපනය. සිදු වූ විස්ථාපනය. අපි දැන් වස්තුවකට බලයක් යෙදුව පමණින්ම කාර්යයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතන්න මම මේ අතින් හරි මේ බෝඩ් එක නැත්නම් බිත්තිය. හරි. මම දැන් බලයක් යොදනවා. හරිද? අතින් මම දැන් ඔන්න බලයක් යොදනවා. හැබැයි ළමයි බලයක් යෙදුවට විස්ථාපනයක් වෙනවද මේ වෙලාවේ නෑනේ. දැන් බලයක් යෙදුවට වැඩක් නෑ විස්ථාපනයක් නැත්තම්. ඒ කියන්නේ බලයේ යොදන දිශාවට විස්ථාපනයක් වෙන්න ඕනේ. මේ විස්ථාපනයක් වෙන්නේ මම බිත්තිය ඔහම හරි ඔහම තල්ලු කරනවා. හරි. විහිළු ටිකක් තල්ලු වෙන්නේ නෑ. හරිද? තල්ලු කරන්න බැරි කමකුත් නෑ නේ. බලයක් දීලා ඕන්න. හරි. දැන් මේ වෙලාවේ බිත්තිය තල්ලු වෙන්නේ නැහැ නේ. දැන් බලයක් යොදනවා. මේ බලයක් යෙදුවට බලයේ යොදන දිශාවට මේ පැත්තට විස්ථාපනයක් වෙන්නේ. විස්ථාපනයක් වුණ නැත්නම් නේ මෙතන කාර්ය බිඳුවක් ලෙස එන්නේ. බලය වරක් විස්ථාපනයේ බිඳුවයි. හරි. ඒ වගේ අවස්ථා වැදගත්. අනිවාර්යයෙන්ම ළමයි බලයක් තියෙන්නත් ඕනේ. බලයේ යොදන දිශාවට විස්ථාපනයක් වෙන්නත් ඕනේ. හරි. එතකොට අපි ළමයි දැන් කාර්ය කියන එක අපි work හින්දා W වලින් අංකණය කරනවා. බලයේ F. හරිද? විස්ථාපනයේ S. ඉතින් මේක තමයි අපි ගණන් වල පාවිච්චි කරන සම්බන්ධනේ. හරි W සමානයි බලයේ වතාවක් විස්ථාපනයේ Fs. හරි ඉතින් කාර්ය කියන්නේ ළමයි මතක තියාගන්න බලයේ වතාවක් විස්ථාපනය මේ කාර්ය ඒකකය. හරි කාර්ය කියන්නේ අදිශ රාශියක්. කාර්ය අදිශ රාශියකි. හරි. කාර්ය කියන එක අදිශයකි. අදිශයකි. මේක තමයි ඒකක. හරි. ඒකක ගත්තොත් මොකද වෙන්නේ? කාර්යයේ විශාලත්වයක් විතරයි දිශාවක් නැහැ අදිශ රාශියක්. ඒකක ගත්තොත් දැන් බලයේ වතාවක් විස්ථාපනය මීටරනේ. අපි සාමාන්‍ය දැන් සාමාන්‍ය එකකේ ඕන බලය කියන්නේ kg ms ඍණ 2 වතාවක් ආයි s කියන්නේ m නේ. ඒතර kg m වර්ග s ඍණ 2. නැත්නම් නිව්ටන් මීටර් අපි
මේ ඕනනම් එහෙම දාන්න පුළුවන් සාමාන්‍ය එකක. හැබැයි ළමයි අපි මතක තියාගන්න මේ කාර්ය මයිනස් SI ඒකකේ මොකද්ද? ජූල්. හරි අපි මේක පාවිච්චි කරන්නේ ජූල් කියන එකකේ. ශක්තිය මයිනස් SI ඒකකයක් ජූල්, කාර්ය මයිනස් SI ඒකකයක් ජූල්ම තමයි. හරි සීලම කාර්යයන්, සීලම ශක්ති ප්‍රභේදයන්, ශක්තියින් අපි ජූල් වලින් තමයි ඉදිරිපත් කරන්නේ. හරි නැත්නම් සාමාන්‍ය එකක ගත්තොත් kg mm වර්ග වෙලා s ඍණ 2. නැත්නම් නිව්ටන් මීටර. හරි. හැබැයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන SI එකකේ මතක තියාගන්න ජූල්. කාර්ය කියන්නේ අතිශය රාශියක් හරි විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒක වැදගත්. හරි. අපි හිතන්නකෝ මේ වෙලාවේ නිව්ටන් 10ක බලයක් යොදලා හරි මම මේ වෙලාවේ මෙයාව මීටර් 2ක් යනකම් තල්ලු කරන් ගියා. එතකොට අපිට මෙතනින් ඕනනම් ගත හැකි බලය නිව්ටන් 10යි. හරි. බලය නිව්ටන් 10යි විස්ථාපනයේ මීටර 2යි. එතකොට මෙතන කීයද 2 10 20යි ජූල්. මේ වෙලාවේ ජූල් 20ක කාර්යයක් කරලා තියෙනවා. දැන් මේක අපි නිශ්චලව තිබ්බ වස්තුවක් කියලා දන්න ඕනේ. අපි මෙහෙම බලයක් දීලා තල්ලු කරන් යද්දි ළමයි ප්‍රවේගය එන්න වැඩි වෙනවානේ. ඒකෙන් ළමයි අපි මේ කරන කාර්යය. ශක්තියක් මේ කාර්ය කියන්නේ. අපි මේ කරන කාර්ය ළමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් O level වලත් ඉගෙනගෙන තියෙනවා නේ ශක්ති සංසිඳික නියමයේද අපි පස්සේ මේක ඉගෙන ගන්නවා. අපි කරන කාර්ය ළමයි මේ වස්තුවේ ගබඩා වෙනවා. කිසියම් ශක්ති ප්‍රභේදයක් ලෙස. හරි. අපි ඇත්තටම මෙතන වෙන්නේ අපි මේ කරන බලය යොදලා මේක තල්ලු කරද්දි ළමයි අපි කාර්යයක් කරනවානේ. ඒ කාර්ය ළමයි මෙයාගේ කිසියම් මේ ශක්තියක් ලෙස ගබඩා වෙනවා. එක්ක ජාලක ශක්තිය ලෙස ගබඩා වෙන්න පුළුවන්. නැත්නම් විභව ශක්තිය ලෙසනේ. ඉතින් අපි ඒ වගේ ලස්සන කොටස් ඉස්සරහට ඉගෙන ගන්නවා ඉදිරි වීඩියෝස් හරහා. හරි දැන් මෙතන ඔයගලන්ට තේරෙනවා දැන් මෙතන ආරම්භක ප්‍රවේගයේ හිතන්නකෝ u නැත්නම් බිඳුවයි කියලා හිතන්නකෝ. මෙයාගේ ප්‍රවේගය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කරන කාර්යය මෙයාගේ චාලක ශක්තිය බවට මෙයා ගබඩා කර ගන්නවා. හරි අපි ඒක ගැන පස්සේ කතා කරනවා. දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. හරිද මේවට අපිට ඉතින් චලන සමීකරණ දාන්නත් පුළුවන්. අයි සම්ප්‍රයුක්ත බලයක් මේ F මෙතනනේ. හරි F සම්ප්‍රයුක්ත බලයක්. එතකොට මෙයා මේ වෙලාවේ කිසියම් තරණයකින් යනවා ඉස්සරහට. හරි S මීටර 2යි මෙතන දෙද්දී නේ. හරි ඉතින් t සමානයි t කියලා. හරි පටන් ගන්න t සමානයි බිඳුවයි නේ. අපිට චලන සමීකරණ දාන්නත් පුළුවන්. හරි මොකද සරල රේඛාවක තරණයෙන් හෝ මන්දනයෙන් යද්දී දැන් මේකේ චලන සමීකරණ. දැන් ගණන් හදද්දී ඒවත් දාන්න පුළුවන් හරි හොඳයි ඊට පස්සේ තමයි අපි දැන් බලමු දැන් බලයක් යෙදූ පමණින්ම කාර්යයක් වෙන්නේ නැහැ. මේ බලය යොදන දිශාවට විස්ථාපනයක් වෙන්නත් ඕනේ. ඒක වැදගත්. හරි. දැන් මම මේ විදිහට දැන් බලය යොදවනම් මේ පැත්තෙන් යොදනවා නිව්ටන් 10ක්. මේ පැත්තෙන් යොදනවා නිව්ටන් 4ක බලයක් මේ පැත්තට. දැන් මොකද වෙන්නේ? හරි F1 F2. එතකොට මෙහෙන් නිව්ටන් 10යි මෙහෙන් නිව්ටන් 4යි. හරි නිව්ටන් 10ක් යොදනවා මේ පැත්තට. මේ පැත්තට අපි යොදලා තියෙනවා නිව්ටන් 4ක් නේ. දැන් මේ වස්තුව මත තියෙන මුල් බලය මොකද්ද? සම්ප්‍රයුක්ත බලය තමයි ඒක ගන්න ඕනේ. බල කිහිපයක් ක්‍රියාත්මක වෙද්දී සම්ප්‍රයුක්ත බලය ගන්න ඕනේ. ඒත් මේ පැත්තට තමයි සම්ප්‍රයුක්ත බලය නේ 10න් 4ක් අඩු වුණාම කීයද? නිව්ටන් 6යි නේ. මේ වස්තුව නිකන් නිව්ටන් 6ක බලයකින් තල්ලු කරලා යනවා හා සමානයි. එතකොට බලය වෙන්නේ කීයද? හරි එතකොට මෙතන ඇත්තටම F1 ගෙන් F2 අඩු වෙනවා නේ. ඒ කියන්නේ F1 නම් නිව්ටන් 10යි 10න් අඩු වෙනවා මේ පැත්තට නිව්ටන් 4. හරි. ඒක 10 වරක් මෙතන 10න් 4ක් අඩු වුණාම 6 වරක් දෙක කීයද නිව්ටන් එතකොට? නිව්ටන් 6යි සම්ප්‍රයුක්ත බලය විස්ථාපනයේ මීටර 2යි නේ. හරි ජූල් 12ක කාර්යයක් තමයි වෙලා තියෙන්නේ. හරි ඒ වගේ පොඩි දේවල් මතක තියාගන්න වෙනවා. හොඳයි ඒ කියන්නේ අපි දැන් මෙතන ගත්තොත් සම්ප්‍රයුක්ත බලයෙන් කරන කාර්ය ලෙස ගද්දී එතකොට මේ වගේ වෙලාවක අපි ලියන්න ඕනේ. හරි වස්තුව යන පැත්තට බල ධන ලෙසත් ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක බල ඍණ ලෙසත් ගන්න. දැන් මේ වගේ හිතන්නකො බල F1 F2 F3 නේ. ඔය විදිහට බල ක්‍රියාත්මක වෙලා හරි මේ වස්තුව අපි S දුරක් තල්ලු කරන් ගියා නම් එතකොට මොකක්ද වෙන්නේ? ඒ වෙලාවේ කරපු කාර්යය නේ කාර්ය සමානයි. එතකොට මොකද්ද? බලයට දාද්දි මේ යන පැත්තට බල ධනනේ F1 ධන F3 නේ. හරි F1 ධන මෙතන මේ අනිත් පැත්තට බලය ඍණනේ F2 I අර පැත්තටම තියෙන බලය F3 ධන. සම්ප්‍රයුක්ත බලය දාන්න ඕන. හරි ඔය කොට මතක තියාගන්න. F සමානයි මේ දාද්දිත් එහෙමනේ නේ. වස්තුව යන පැත්තට බල ධන. හරි ප්‍රතිවිරුද්ධව බල ඍණ. දැන් මේ බල දෙකේ වස්තුව මේ පැත්තට යන්න සපෝට් කරද්දි මේකෙන් බාධාවක් එන්නේ. ඒ බලය අඩු වෙන්න ඕනේ. හරි මේ බල දෙක එකතු කරා මේකෙන් මේක අඩු කරා වැඩි කරන්න වස්තුව ගමන් කරපු විස්ථාපනය. හරි ඊට පස්සේ ළමයි දැන් ආනත බල ක්‍රියාත්මක වෙද්දී නේ. හරි වස්තුව මත ආනත බල ක්‍රියාත්මක වුණොත් මොකද කරන්න ඕනේ? වස්තුව මත ආනත බල ක්‍රියාත්මක වුණොත් ඔන්න. මෙන්න වස්තුව මත අපි F බලයක් යොදනවා T
තිරසත් එක්ක θ කෝණයකින් ආනත. අනිවාර්යෙන් අපි දන්නවා මේ වගේ වෙලාවක මොනවා කරන්න වෙනවද? විභේදනය කරගන්න වෙනවා. හරි මේ ආනත බලේ විභේදනය කරගන්න. හරි F කෝණේ ගෑවිච්ච පැත්තට එන සංරාජක F cos θ. හරි අනිත් පැත්තට එන සංරාජක F sin θ. හරි. දැන් F වෙනකොට මේ දෙන්න සලකලා අපිට හදන්න පුළුවන්. හරි. දැන් වස්තුව මේ පැත්තට S දුරක් ගමන් කරා ඔය ආනත බලයේ යටතේ. හරිද? ආනත බලයේ දිගටම වස්තුව මත ක්‍රියාත්මකයි. එතකොට දැන් මේ වෙලාවේ ළමයි කාර්ය ගද්දී අපි අර විස්ථාපනයේ වන දිශාවට තියෙන බල සංරාජක තමයි ගන්න ඕනේ නේ. හරි. කියන්නේ මේ තිරස් සංරාජකේ. ඒක තමයි දාන්න ඕනේ. F වතාවක් cos θ. F දැම්මොත් වැරදි. මොකද F තියෙන්නේ මේ පැත්තනේ. දැන් වස්තුව මේ පැත්තට නෙමෙයි S දුරක් ගියේ. වස්තුව යන්නේ මේ පැත්තට S දුරක්. ඒතකොට මේ පැත්තට තියෙන බල සංරාජකයෙන් තමයි කාර්ය වෙලා තියෙන්නේ. මේ බල සංරාජකයෙන් සිරස් බල සංරාජකයෙන් ළමයි වස්තුව පහළට ගිහිල්ලා නැහැ. ඉහළට ගිහිල්ලත් නැහැ. එතකොට සිරස් බල සංරාජකයෙන් වස්තුව විස්ථාපනයක් කරලා නැහැ සිරස් දිශාව ඔස්සේ. එතකොට සිරස් බල සංරාජකයෙන් කාර්යයක් වෙලා නැහැ වස්තුව මත. තිරස් බල සංරාජකයෙන් තමයි කාර්යයක් වෙලා තියෙන්නේ F cos θ වතාවක් S. හරි. එතකොට එන්නේ Fs වතාවක් cos θ. දැන් උදාහරණයක් මෙතන අංශක හිතන්න 60යි. හරි. බලය නිව්ටන් 10යි. මේ වෙලාවේ අපි ගත්තොත් වස්තුව මීටර අපි දෙකක් අල්ලු කරන් ගියා නම් ওই විදිහට කරපු කාර්යය F cos θ නේ. F කියන්නේ 10යි. හරි. F වතාවක් cos θ. cos අංශක 60 නේ. වතාවක් S මීටර 2යි. හරි. මෙතන ඔයගොල්ලන්ට එනවා ඒක 10 වරක් cos අංශක 60 භාගයයි. හරි. S මීටර 2යි දෙකට 2 කැපුණා. මෙතන ඉන්නේ ජූල් කීයද? ජූල් 10ක කාර්යයක් තමයි අපි කරලා තියෙන්නේ. ජූල් 10ක කාර්යයක්. පැහැදිලිද? ජූල් 10ක කාර්යයක් තමයි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ විචල්්‍ය බලය. දැන් මේවා නියත බල. ඒ කියන්නේ වස්තුව යනකම්ම මේ බලවල විශාලත්වයන් වෙනස් වෙන්නේ. හරි. පටන් ගන්න ක්‍රියාත්මක වෙච්ච බලයෙන් තමයි දිගටම වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ. හරි. වස්තුවක් මත බලයක් යොදලා විස්ථාපනයක් ඇති කරොත් අනිවාර්යයෙන් මෙතන කාර්යයක් වෙනවා. මේ යාන්ත්‍රික කාර්යයක් ලෙස අපි ගන්නවා. බලයක් යෙදුවම විස්ථාපනයක් වෙන්නේ නැහැ නේ. සමහර අවස්ථාවල දැන් බිත්තියක් අපි කොහොම බලයක් දීලා තල්ලු කරාට බිත්තිය තල්ලු වෙන්නේ නැහැ නේ. විස්ථාපනයක් වෙන්නේ නැත්නම් අපි මේ යෙදුව බලෙන් කාර්යයක් වෙන්නේ නැහැ නේ. ඒකින්ද හැමතිස්සෙම මේ වගන්ති බලන්න ඕනේ. බලයක් යෙදුව පමණින්ම වස්තුවක් මත කාර්යයක් වෙන්නේ නැහැ. හරිද? කාර්යයක් වෙන්න ළමයි බලයක් තියෙන්නත් ඕනේ. බලයේ දිශාවට නේ. නැත්නම් බල සංරාජකයේ දිශාවට හරි වස්තුව විස්ථාපනයක් වෙන්න ඕනේ. නේ. එතකොට තමයි කාර්යයක් වෙන්නේ. හරි. කාර්ය කියන්නේ අදිශ රාශියක්. කාර්ය - SI එකකේ ජූල් ඈ. හරි. දැන් හිතන්න ළමයි ඊට පස්සේ මේ වගේ අවස්ථාවක්. හිතන්න මෙන්න වස්තුවක් තියෙනවා. හරි. ස්කන්ධේ. මේ වස්තුව මත අපි බලය යොදන්න ගන්නවා කිසියම් බලයක් F1. හරි. වස්තුව මෙහාට යන්න ළමයි අපි බලය ඒකාකාරව වැඩි කරනවා. නැත්නම් ඒකාකාරව අඩු කරනවා. හරි. බලයේ විශාලත්වය හරි. දැන් පටන් ගන්න හිතන්නකො නිව්ටන් මෙතන කිසියම් වගේක් කියලා නේ F1. හරි. කොහොමද හිතන්නේ නිව්ටන් බිඳුව නිව්ටන් 1 නැත්නම් නිව්ටන් හිතන්නකො 5න් පටන් ගත්ත කියලා නේ. හරි. වස්තුව මත අපි ආරම්භයේදී නිව්ටන් 5ක බලයක් යොදනවා. හරි. දැන් වස්තුව මෙහාට යන්න ගන්නවන්නේ. තල්ලු වෙන්න ගන්නවනේ. හරි. තල්ලු වෙලා කොහොම හරි අන්තිමට අපි හිතමුකෝ S විස්ථාපනයක් දක්වාම වස්තුව S විස්ථාපනයක් සිදු කරනකම් අපි බලය ක්‍රියාත්මක කරා. මේක හැබැයි විචල්්‍ය බලයක්. මොකද මේ විචල්්‍ය බලයක් කියන්නේ දැන් පටන් ගද්දී අපි බලය යොදද්දී නේ වස්තුව තල්ලු කරන්න පටන් ගන්න නිව්ටන් 5න්. වස්තුවම ටික ටික ඉස්සරහට යන්න ධර්ණයෙන් යන්නේ දැන් නේ. ප්‍රවේගයෙන් වැඩි වෙනවනේ. හරිද? කොහොම යන්නේ ළමයි අපි මේ බලයේ විශාලත්වය ටික ටික වැඩි කරනවා. දැන් කලින් අවස්ථාවේ බලය නියතයි. විශාලත්වය මේ යොදද්දී තිබ්බ නිව්ටන් 5 නම් දිගටම නිව්ටන් 5මයි තිබ්බේ. දැන් මෙතන කරන්නේ ළමයි බලයේ විශාලත්වය ටික ටික නිව්ටන් 6, නිව්ටන් 7, නිව්ටන් 8, නිව්ටන් 9, නිව්ටන් 10. කොහොම ටික ටික මේ ඒකාකාරව බලය වැඩි කරනවා. නැත්නම් බලය ඒකාකාරව අඩු කරනවා. එතකොට තමයි අපි කරපු කාර්යය නේ විචල්්‍ය බලයක් යෙදුවාම කරන කාර්යය. වස්තුව මත කරපු කාර්ය ප්‍රමාණය ගද්දී කරන්න ඕනේ මේ වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච මධ්‍යම බලය. මේ දැන් මේක දාන්නත් බෑ මේක දාන්නත්. මේක හිතන්නකො නිව්ටන් මෙතන 20ක් දක්වා වැඩි වුණා කියලානේ. හරි. නිව්ටන් පටන් ගද්දී 5යි. වස්තුව මත ආරම්භක බලය යොදද්දී මේ S විස්ථාපනයක් වුණාට පස්සේ බලය නිව්ටන් 20 දක්වා වැඩි වෙලා තියෙනවා. ටික ටික බලය මේ 5 6 7 ඔහම 10 මේ 12 13 14 15 හරි 18 20 දක්වා වැඩි වෙනවා. එතකොට අපි කරන්නේ ළමයි මතක තියාගන්න මධ්‍යන බලය වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච මධ්‍යන බලය. හරිද?
මධ්‍යන බලය ගන්න කොහොමද? මධ්‍යන බලය වැඩි කරනවා හරි බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය. මධ්‍යන බලය ගද්දී අපි දන්නවා ඕනම දෙයක මධ්‍යනේ ගද්දී මුල් අගයයි මේ වගේ වෙලාවක අවසාන අගයයි එකතු කරලා දෙකකින් බෙදුවා නම් හරි. හරි මධ්‍යන බලයක් ගන්න එහෙමයි ඈ. බලය පටන් ගද්දී බලයයිනේ. ආරම්භක අවස්ථාවේ බලයයි අවසාන අවස්ථාවේ බලයයි එකතු කරලා දෙකකින් බෙදන්න. ඇවරේජ් එක. හරි වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච මධ්‍යන බලය වැඩි කරන්න විස්ථාපනය. හරි. මෙතනදී ඕගොල්ලන්ට එනවා F1 දන F2 වතාවක් S. හරිද? අපි උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ මීටර හරි සෙන්ටිමීටර මන් දෙන්නම් දැන් හරි සෙන්ටිමීටර 50ක විස්ථාපනයක් සිදු වුණා වස්තුව. සෙන්ටිමීටර 50ක් යනකම් අපිට අල්ලු කරන් ගියා. වස්තුව මත අපි බලය යොදද්දී නිව්ටන් 5යි ටික ටික බලය වැඩි වුණා. සෙන්ටිමීටර 50ක් දක්වා දුර එද්දී විස්ථාපනයකට එද්දී බලය නිව්ටන් 20යි. දැන් අපෙන් අහනවා මේ වෙලාවේ අපි යොදපු බලයෙන් මේ විචල්්‍ය බලයෙන් වස්තුව මත කළ කාර්යය. ඉතින් කාර්යය ගද්දී W කාර්යය F1 ට දානවා නිව්ටන් 5. F2 ට දානවා නිව්ටන් 20. එකතු කරලා දෙකෙන් බෙදුවම ඔන්න මධ්‍යන බලය. වැඩි කරනවා විස්ථාපනය සෙන්ටිමීටර 50නේ. හරි මීටර වලින් දාන්න ඕනේ. සෙන්ටිමීටර 50 එක්ක cm බෙදන්න. හරි cm බෙදනවා කියන්නේ 10 ඍණ 2කින් වැඩි කරනවා කියන එකනේ. c උඩට එද්දිනේ 10 2 උඩට එද්දි 10 ඍණ 2යි. හරි. එතකොට තමයි මේ ළමයි ජූල් වලින් එන්නේ. එතන ඕන ඔයගලන්ට බැලුව හැකි වැඩි කරලා නේ. හරි. මෙතන කීයද 25 දෙකෙන් බෙදුවාම 12.5 නේ. හරි. 25 25 දෙකෙන් බෙදුවාම 12.5. වතාවක් 50. වතාවක් 10 ඍණ 2. එතන බිඳුවක් කියන්නේ 10න් වැඩි වුණාම 125යි. 125ව පහක් කීයද? හරි 625යි 10 ඍණ 2යි නේ. ඒ කියන්නේ 6.25යි ජූල්. හරිද බලන්න. 125ව පහක් හරිද 625යි 10 ඍණ 2ක් කියන්නේ දශම දිට දෙපාරක් මෙහාට ගන්නවා 6.25යි කියලා එන්නේ. හරි 6.25යි ජූල්. ඔන්න ඒ වගේ වෙලාවක කාර්ය ගන්න විදිය. හරි ඔය වැදගත් ඈ. හොඳයි. දැන් ඊට පස්සේ අපි බලමු උතනින් පස්සේ අපිට තියෙන විශේෂ අවස්ථා. හරි. දැන් ඊට පස්සේ තමයි අපි මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් මේ පොඩි පොඩි ගණන් එක එක රටා වලට ගණන් අපෙන් අහනවා. හරි. දැන් අපි රළු පුෂ්ඨයක් ගත්තත් අවුලක් නැහැ. හිතන්න මේ වගේ හරි කිසියම් අපි ගත්තොත් වස්තුවක් හරි මෙහාගේ ස්කන්ධය අපිට දෙන්න පුළුවන් ස්කන්ධ මොකක් හරි. හරි මේ වස්තුව මත මම නිව්ටන් මෙයාගේ ස්කන්ධ දෙන්නම්කෝ කිලෝග්‍රෑම් 2යි ස්කන්ධය. හරිද? කිලෝග්‍රෑම් 2යි මේ වස්තුව මත අපි නිව්ටන් 50ක බලයක් ක්‍රියාත්මක කරනවා. නිව්ටන් 50ක බලයක්. හරි. එතකොට මේක රළු පුෂ්ඨයක්. රළු පුෂ්ඨයක් හිතන්නකොනේ. රළු. හරි මේකේ අපි ගත්තොත් ගතික ඝර්ෂණ සංගුණකය 0.5යි. හරි ගතික ඝර්ෂණ සංගුණකය 0.5යි. එතකොට මේ වෙලාවේ මම දැන් මේ බලය යොදනවා හිතන්නකෝ තප්පර 4ක කාලයක් යනකම්. මේ බලය යොදන්ති මොහොතනේ. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි තප්පර 4ක් යනකම් මේ බලය අපි වස්තුව මත ක්‍රියාත්මක කරනවා. තප්පර 4යි. ආරම්භක ප්‍රවේගී බිඳුවයි. නිශ්චලතාවයේ තිබ්බ වස්තුවක් රළු පුෂ්ඨයක් මත අපි මේ විදිහට හරි බලය ක්‍රියාත්මක කරනවා. පැහැදිලිද? එතකොට මේ වෙලාවේ ළමයි අපිට අහන්න පුළුවන් මේ යෙදූ බලයෙන් කළ කාර්යය. තප්පර 4ක් යනකම් තමයි මේ බලය ක්‍රියාත්මක කරේ. හරි මෙතන ගතික ඝර්ෂණ සංගුණකෙත් දීලා තිනවා පුෂ්ඨ දෙක අතර. ඝර්ෂණ බලයකුත් ඇති වෙනවනේ වස්තුව යද්දිනේ. ගතික ඝර්ෂණ බලය. මේ අපි යොදන බලය. දැන් අපෙන් අහන්නේ ළමයි යෙදූ බලයෙන් කළ කාර්යයනේ. යෙදූ බලයෙන් කළ කාර්ය ගද්දී බලය දන්නවා. එහෙනම් අපි දන්නේ නැත්තේ මොකක්ද? මෙන්න මේ විස්ථාපනයනේ. හරි? එනේ බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය S හොයා ගන්න වෙනවා. දැන් මේ වෙලාවේ වස්තුව යන්නේ මේ පැත්තට කිසියම් තරණයකින් ඉන්නේ. දැන් මෙතන නිකන් ඕගොල්ලන්ට බල ලකුණු කරොත් මෙයාගේ බර කීයද? නිව්ටන් 20යි. පොළවෙන් ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලයනේ. වස්තුව මත ඒකත් නිව්ටන් 20යි. සිරස්ව ගත්තොත් වස්තුව ඉහළ පහළ යන්නේ නැහැ. සිරස් බල දෙකයි තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි බරයි සමානයි. දැන් මෙතන ඕගොල්ලන්ට වස්තුවම යන්න ගත්තාම ළමයි ඇති වෙනවා නේද? ගතික ඝර්ෂණ බලය. හරිද? ගතික ඝර්ෂණ බලය ඇති වෙනවානේ. ගතික ඝර්ෂණ බලය මම මේ පැත්තට ලකුණු කරන්නම් Fk කියලා. දැන් මෙතන ළමයි අපි මේ නිව්ටන් 50ක බලය දීලා හරි තප්පර 4ක් යනකම් තල්ලු කරන් ගියා. දැන් අපිට හොයාගන්න වෙනවා මේ වස්තුව ගමන් කරපු විස්ථාපනය නේ. එතකොට කාර්ය හොයන්න පුළුවන්. වස්තුව මත යොදපු බලය නිව්ටන් 50යි. ඒ යොදපු බලයෙන් කරපු කාර්යය. හරි මේ පැත්තට අපි සලකන්නේ එතකොට ධන කාර්යයක් නේ. අපි බලය යොදන පැත්තට විස්ථාපනය වෙද්දී යොදපු බලයෙන් ධන කාර්යයක් වුණා කියලා ගන්නෙ. අර ප්‍රතිවිරුද්ධ පැත්තට බලයක් තිබ්බොත් යන පැත්තට ප්‍රතිවිරුද්ධව ඒකෙන් තමයි වෙන්නේ ඍණ කාර්යයක්. දෛශිකයක් නෙමෙයි කාර්යය. අපි අර ධන ඍණ ලෙස සලකනවා. හරි බලයක් අපි වස්තුව යන පැත්තටම තියෙනවා නම් අපි ඒ බලෙන් සිදු වෙන්නේ ධන කාර්යයක්. නේ?
අනිත් පැත්තට තිබ්බොත් අපි කලින් ගානක් හැදුවේ නේ මේ පැත්තටත් බලයක් තිබ්බොත් මේ පැත්තටත් බලයක් තිබ්බොත් නේ මේ කරන බලයෙන් කරන කාර්යය මේ පැත්තට එන බලයෙන් කාර්යය අඩු වෙනවනේ නේ ඍණ කාර්යයක් වෙන්නේ මේ පැත්තට යද්දි ධන කාර්යයක් වෙන්නේ හරි දැන් මෙතන මට ඉස්සෙල්ලාම හොයාගන්න පුළුවන් වස්තුව දැන් ඔහොම යද්දි මේ රළු කුෂ්ඨයෙන් වස්තුව මත ඇතිවන ගතික ඝර්ෂණ බලය මොකක්ද දාන්නේ Fk සමානයි μk r μk 0.5 r නිව්ටන් 20යි මෙතන එන්නේ කීයද හරි නිව්ටන් 10ක ගති ඝර්ෂණ බලයක් එනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් වස්තුව යන තරණි හොයන්න. හරි වස්තුවට දාන්න. හරි යන පැත්තට F සමානයි m. නේ? සරල රේඛාවක නියත තරණිය යන්නේ. මේ පැත්තට තියෙන බල ධන 50 ධන බලයක්. නේ? ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. නේ? ගති ඝර්ෂණ බලයේ 10 ඍණ Fk. ස්කන්ධේ 2යි තරණිය a. එතන එනවා 40 වැඩිම කීයද? 50න් 10ක් 40යි. දෙකෙන් බෙදුවහම කීයද? 20යි නේ? එහෙනම් වස්තුව ළමයි යන ත්වරණය තප්පර වර්ගයට මීටර 20යි. දැන් ඕගොල්ලන්ට පුළුවන් චලිත සමීකරණයක් දාලා නේ චලිත සමීකරණයක් දාලා වස්තුව ගමන් කරපු විස්ථාපනය හොයන්න පුළුවන්. අපි දාමු වස්තුවට මොකද්ද? S සමානයි ut ධන භාගයයි at වර්ග. හරි වස්තුව ගමන් කරපු දුර u ආරම්භක ප්‍රවේගී බිඳුවක් හින්දා u t පදයේ බිඳුවයි භාගයයි ත්වරණය 20යි. t තප්පර 4ක් යනකම් ක්‍රියාත්මක වුණේ බලේනේ. තප්පර 4ක් යනකම් කී දුරනේ යන්නේ? 4 වර්ගය. මෙතන සුළු වුණාම 20යි 2යි කියපුවාම 10යි 4 වර්ගය 16යි කීයද 160යි මීටර. එහෙනම් ළමයි එම නිසා නේ යෙදූ බලයෙන් හරි කළ කාර්යය සමානයි බලය වතාවක් විස්ථාපනය නේ. බලය යොදූ පැත්තට සිදු වෙච්ච විස්ථාපනය. බලය නිව්ටන් 50යි විස්ථාපනය කීයද 160යි. එතන 16 වරක් 80යි 0.2යි කීයද 8000යි ජූල්. යෙදූ බලයෙන් කළ කාර්යය. දැන් ළමයි ඝර්ෂණ බලයෙන් මේ පැත්තට බලයක් තියෙනවනේ ඝර්ෂණ බලයේ ගතික ඝර්ෂණ බලයෙන් සිදුවෙච්ච කාර්යය. ඒකත් ඔන්න බැලුවා. දැන් ගතික ඝර්ෂණ බලය ළමයි වස්තුව මෙතන ඉඳන් මෙතනට එනකම්ම ක්‍රියාත්මක වෙනවනේ. ඒකෙන් ළමයි වෙන්නේ ඇත්තටම ඍණ කාර්යයක්. මේ ගතික ඝර්ෂණ බලයෙන් කළ කාර්යය කියන්නේ ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය. මේ ඝර්ෂණය මැඩපවත්වන්න අපි ළමයි කාර්යයක් කරන්න ඕනේ ඇත්තටම. හරි? ඒ කියන්නේ මේ වස්තුව මත කළපු මුළු කාර්යනේ අපි නේ නිව්ටන් 50ක බලය යොදලා හරි මීටර 160ක් තල්ලු කරන් ගියාම අපි කරපු කාර්යය. ඔය කාර්යයෙන් ළමයි ඇත්තටම කොටසක් යනවා මේ ඝර්ෂණ බලය මැඩපවත්වන්න. මොකද ඝර්ෂණ බලයේ තියෙන ළමයි අපි වස්තුව තල්ලු කරා යන පැත්තට ප්‍රතිවිරුද්ධ උන එක බාධාවක් නේ. අපි මේ පැත්තට බලය දීලා තල්ලු කර යද්දි ගති ඝර්ෂණ බලයක් එනවා අනිත් පැත්තට. අපි ඒක මැඩපවත්වන්නත් කාර්යයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ ජූල් 8000න් කොටසක් යනවා ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කරන්න. ඒ කියන්නේ ඝර්ෂණ බලය මැඩපවත්වන්න. ගවන්න බැලුවයි ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්යය. ඝර්ෂණ බලය Fk ඝර්ෂණ බලයත් මීටර කීයක්ද? S කියන්නේ මීටර 160ක් යනකම්ම තියෙනවා. ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 10යි. නිව්ටන් 10 වතාවක් 160 මීටර. මෙතන ළමයි බලන්න ජූල් කීයක් එනවද? 1600ක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අර කරපු ජූල් 8000ක කාර්යයෙන් ළමයි අපි කරපු ජූල් 8000ක කාර්යයෙන් අපි ජූල් 8000ක් කරලා තියෙනවානේ. ඇයි බලය නිව්ටන් 50ක් කියදුවා මීටර 160ක් අල්ලු කරන් ගියා වස්තුව. අපි ළමයි වස්තුව මත ජූල් 8000ක කාර්යයක් කරලා තියෙනවා. හරි? වස්තුව මත ජූල් 8000ක කාර්යයක් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ජූල් 8000න් ජූල් 1600ක්ම යනවා ඝර්ෂණ බලය මැඩපවත්වන්න කාර්ය කරගන්න. ඒක මැඩපවත්වන්න මේක බාධාවක් නේ. අපි යන පැත්තට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. ඒ බලය. ඒ ජූල් 8000න් ජූල් 1600ක්ම යනවා ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කරන්න. නැත්නම් ඝර්ෂණ බලය මැඩපවත්වන්න කාර්ය කරන්න යනවා. ඉතුරු ජූල් කීයද? 6400ක් තව ඉතුරු වෙනවනේ. මේ 8000න් ජූල් 1600ක් අයින් කරාම ඉතුරු ජූල් 6400. එන්නේ ටික ළමයි මෙයාගේ අපි දන්නවා ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවනේ. ප්‍රවේගය ඔන්න හෙව්වේ හැකි දැන් මෙතන දැසි කීයද කියලා. හරිනේ මේකේ ඕනනම් බැලුවේ හැකි හරියටම පොඩි තව දෙයක් පෙන්නන්නම්. මේ ජූල් 8000න් ජූල් 1600 අඩු කරන්නකො. ජූල් 8000න් ජූල් 1600 අඩු කරාම කී දෙන්නේ? හරි ජූල් 6400ක්. ඔන්න ජූල් 6400 ළමයි මේ වස්තුවේ කිසියම් ශක්ති ප්‍රභේදයක් ලෙස ගබඩා වෙනවා. මොකද ශක්තිය ළමයි විනාශ වෙන්නේ නැහැ. ඉතින් අපි කාර්යයක් කරාම එන ශක්තිය එක්ක මේ වගේ මේ ඝර්ෂණ බලයක් නැත්නම් ප්‍රතිරෝධී බලයක් මැඩපවත්වන්න කිසියම් කොටසක් ශක්තිය ලෙස වැය වෙනවා. ඉතුරු ටික හරියට විනාශ වෙලා යන්නේ නැහැ. ඉතුරු ජූල් 6400 මේ වස්තුවේ ළමයි එක්කෝ විභව ශක්තිය ලෙස. මෙතන විභව ශක්තිය නම් වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද එකම මට්ටමේ යන්නේ.
මේ වස්තුව ඉහළට යන්නේ නැහැ. හරි එකම තිරස් මට්ටමක යද්දී යුව ශක්තිය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවනේ. නේ? ඒ කියන්නේ අර ඉතුරු ජූල් 6400 මෙයාගේ චාලක ශක්තිය ලෙස ගබඩා වෙනවා. ඔන්න අපි හදලා බලමු හරියටම උත්තරේ මෙයාගේ චාලක ශක්තිය බලන්න මෙතන දෙද්දී ජූල් 6400ක් එනවා. හරි. මම මෙතන දෙද්දී ප්‍රවේගය හෙව්වොත් දාමු v = u ධන ap. v = u ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය කීයද? 20යි නේ. ත්වරණය 20යි. කාලය තප්පර 4යි. දැන් v කීයද? 20 වරක් 4 අන්න. මෙතන දෙද්දී ළමයි ප්‍රවේගය කීයද? තප්පරයට මීටර 80ක් වෙලා. දැන් මෙතන දෙද්දී ළමයි මෙයාගේ බලන්නකෝ මේ චාලක ශක්තිය කීයද කියලා. චාලක ශක්තිය භාගයයි mv වර්ගනේ. හරි චාලක ශක්තිය වෙන සම්බන්ධය. භාගයයි ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් හරි 2යි. හරි v කීයද? 80යි. 80යි. 80 වර්ගය මෙතන දෙකට දෙක කැපෙනවා. හොඳට බලන්න 80 වර්ගය කීයද? 64.2ක් එනවානේ. හරිද බලන්න මේ. චාලක ශක්තිය E. හරි. චාලක ශක්තිය වස්තුව මෙතෙන්ට එද්දී වස්තුවේ චාලක ශක්තිය ජූල් 6400ක් තියෙනවා දැන්. එහෙම වෙන්න ඕනේ ඇයි ඒ? මොකද ළමයි දැන් පටන් ගන්නදී චාලක ශක්තියක් තිබ්බේ නැහැ නේ බිඳුවයිනේ. වස්තුව නිශ්චලව තිබ්බේ. අපි අර බලය යොදලා ළමයි නිව්ටන් 50ක බලය යොදලා මේ වස්තුව මීටර 160ක් තල්ලු කරන් ආවහම අපි ජූල් 8000ක කාර්යයක් කරලා තිනවා. අපි ඒ ජූල් බලයෙන් ජූල් 8000ක කාර්යයක් කරලා තිනවා. ඕකෙන් ළමයි ජූල් 1600ක් ගිහිල්ලා තිනවා අර චලිතයට ප්‍රතිවිරුද්ධව තියෙන ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කරන්න. ඝර්ෂණ බලය මැඩ පවත්වන්න කාර්යයක් කරන්න ඕනේ ජූල් ඒකට 1600ක් ගිහිල්ලා තිනවා. ඉතින් 8000න් 1600 අඩු වුණාම ඉතුරු ජූල් 6400 මොකද වෙන්නේ? මෙයාගේ චාලක ශක්තිය ලෙස ගබඩා වීමක් වෙනවා. ඉතින් ඔකට අපි කියනවා ළමයි කාර්ය ශක්ති මූලධර්මය කියලා. අපි ඔක දැන් ඉස්සරහට ගණන් වලදී පාවිච්චි කරනවා. සහ ඉස්සරහට ඔක ඉගෙන ගන්නත් තියෙනවා. දැන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඉදිරි වීඩියෝස් වලදී අපි ඒ ගැන කතා කරමු. හරි ඉතින් මේකෙන් ශක්ති සංස්ථිතික නියමයක් විදහා දක්වනවා. මේ ශක්තිය කියන එක මැවෙන්නේ මැවෙන්නේ නැහැ නේ. ශක්තිය මැවෙන්නේ නැහැ. ශක්තිය තමයි විනාශ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ කිසියම් ශක්ති ප්‍රභේදයක තියෙන ශක්තිය තවත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය වෙනවා. ළමයි මේ විශ්වයේ මැවෙද්දී මේ විශ්වයේ නිර්මාණය වෙද්දී ළමයි මේ විශ්වයට කිසියම් ශක්තියක් දායාද වෙලා තියෙනවා. ඒ තියෙන ශක්තිය ළමයි අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. දැන් දිගටම තියෙන ශක්තිය සංසිද්ධිකව තියෙනවා. ඕක අපි ශක්ති සංසිද්ධික මූලධර්මය ලෙසත් හඳුන්වනවා. හරි. ඊට පස්සේ අපි තව පොඩි ගණනක් බලමු. මේකේ හරි මේ මීටර 18ක් දිග සුමට ලෑල්ලක. හරි එක් කෙලවරක් අපි තිරස් බිමක තබලා මම පොඩි ප්‍රශ්නයක් වගේ දෙන්නම් මේක. හරි. පොඩි ගණනක් වගේ හදමු. අපි වස්තුවක් මේ ආනතලයක්. හරිද? ආනතලයක් මුදුනට තල්ලු කරා යන අවස්ථාවක් සම්බන්ධ ගණනක් තියෙනවා. හරිද? මීටර 18ක් දිග සුමට ලෑල්ලක එක් කෙලවරක් තිරස් බිමකද අනෙක් කෙලවර ඊට මීටර 6ක් උසින් සිටනසේ අචලව සවි කර ඇත. ලෑල්ල පාමුල තබා ඇති ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වන වස්තුවක් මත ආනතලයට සමාන්තරව ඉහළට ක්‍රියාත්මක කරන බලයක් නිසා වස්තුව ආනතලයේ මුදුනට තප්පර 3කදී පැමිණේ. ආනතලයේ මුදුනට හරිද? වස්තුව ගෙන ඒමේදී කරපු කාර්යය අහනවා ළමයි. හරි කොච්චර කාර්යයක් කරලා තියෙනවද? හරි මේ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනත් අපිට බලන්න පුළුවන් මේ වගේ සිද්ධියක් තියෙන්නේ. හරි. දැන් ළමයි මේ වස්තුවක් ඉහළට මම ඒ ගන්නට එන්නම්. ඊට පස්සේ මේ වස්තුවක් ඉහළට අපි අරන් එද්දි නේ. දැන් මේ මෙච්චරලා කතා කරේ තිරස් මට්ටමේ වස්තුවක් අපි තල්ලු කරා යන අවස්ථාවනේ කාර්යය. ළමයි අපිට වස්තුවක් ඉහළට ඔසවන්නත් පුළුවන් නේ. දැන් හිතන්නකෝ මේ පහළ තියෙන වස්තුවක්. හරි ස්කන්ධයෙන් වන වස්තුවක්. මට ඕනේ මේක ඉහළට ඔසවලා කිසියම් විස්ථාපනයක් සිදු කරලා යන්න. කාර්යයක් කරන්න පුළුවන් නේ. දැන් අපි හිතන්නකෝ තමයි දැන් මේ වස්තුව මත අපි දැන් මේ පැත්තට බලයක් දුන්නොත් වස්තුව මේ පැත්තට යනවනේ. යොදු බලයෙන් ඒ පැත්තට විස්ථාපනයක් වෙලා කාර්යයක් වෙලා තියෙනවා වස්තුව මත. අපි මේ වස්තුව මත ඉහළට බලයක් යදුවොත් හරි මම වස්තුව මත යොදනවා ළමයි බරට සමාන බලයක් ඉහළට. මොකද වෙන්නේ එතකොට? මේ වස්තුව යන්තමින් එසවෙන්න ගන්නවානේ චුට්ටක් ඕනනම් තව බලය වැඩි කරොත් උඩට සම්ප්‍රයුක්ත බලයක් ඇවිල්ලා වස්තුව ඉහළට යන්න ගන්නවා. අපි නිකන් හිතමුකෝ යන්තමින් මේක ඉහළට අපි ඔසවා යනවා කිව්වොත් මොකක්ද තේරුම? යන්තමින් ඔසවා යනවා කියන්නේ නිකන් නිශ්චලතාවයෙන් ඔසවා යනවා වගේ වැඩක් ඈ. හරි ප්‍රවේගය වැඩි කරන්නේ නැහැ. වේගය වැඩි කරන්නේ නැතුව බරට සමාන බලයක් දීලා අපි වස්තුව නිකන් යන්තමින් ඉහළට ඔසවා යනවා. යන්තමින්. හරි බරට සමාන බලයක් දීලා. කොහොම අපි එතකොට බලය ඉහළට ක්‍රියාත්මක කරනවා වස්තුව මත බරට සමාන බලයක්
වස්තුව h උසකට අපි s උසකට ඔසවන් ගියා. ඔන්න. මෙන්න ආරම්භක මට්ටම. හරි අපි වස්තුව හිතන්නකෝ s නැත්නම් h නේ. s දැම්මත් කමක් නැහැ. මේ වස්තුව අපි h උසකට ඔසවන් ගියා. h උසකට. බරට සමාන බලයක් යොදලා. හරි. බරට සමාන බලයක්. F. අපි මේ යොදන බලය ළමයි වස්තුවේ බර mg බරට සමානයි. හරි කිසියම් කාලයක් තුල අපි ප්‍රවේගය ළමයි වැඩි කරන්නේ නැහැ. නිකන් යන්තමින් වගේ අරන් යන්නේ. නිශ්චලතාවෙන් වගේ නිකන්. හරි. සීරුවෙන් වගේ කොහම අරන් යනවා ඉහළට. හරිද? ප්‍රවේගය වැඩි කරන්නේ නැහැ. චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ ළමයි වස්තුවේ. හරි. එතකොට මේ බරට සමාන බලයක් යොදන හින්දා x කියන බලය mg ට සමානයි. හරි. එතකොට දැන් ළමයි මට කියන්නේ මේ වෙලාවේ කරපු කාර්යය. නේ කාර්ය ගත්තී මොකද්ද කරන්නේ? අපි යොදපු බලය වැඩි කරන්න ඕනේ බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය. F වතාවක් h. F කියන්නේ මොකද්ද? mg. mg වතාවක් h. ඒ ඔතනින් ළමයි මොකක්ද දෙන්නේ? හරි කාර්යය සමානයි mgh මේක ඔයගොල්ලෝ දැකලා පුරුදු සම්බන්ධයක්. මොකක්ද ඔය? වස්තුවේ විභව ශක්තිය වැඩි වීම නේ. හරි වස්තුවේ විභව ශක්තිය කොච්චරක් මේ වෙලාවේ විභව ශක්තිය ගබඩා වීමක් වෙලා තියෙනවද? mgh ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා විභව ශක්තිය. නේ වස්තුව අපි ඉහළට අරන් යද්දී මේ ගුරුත්වයට එරෙහිව ළමයි දැන් මේක ඇත්තටම අපි මේක මෙහෙමයි හඳුන්වන්නේ. දැන් වස්තුවේ බර සිරස්ස පහළටනේ. මේ ගුරුත්වයෙන් ඇති කරන බලයනේ බර කියන්නේ. අපි ඒකට සමාන බලයක් ඊට ප්‍රතිවිරුද්ධව දෙනවා. දීලා ගුරුත්වයට එරෙහිව වස්තුව ඉහළට අරන් යනවා. ගුරුත්වයේ තියෙන පහළටනේ. ගුරුත්වයට එරෙහිව වස්තුව ඉහළට අරන් යනවා. එතකොට මේ වෙලාවේ අපි මේ කරන කාර්යයට කියනවා මොකද්ද? ගුරුත්වයට එරෙහිව කළ කාර්ය කියලා. ගුරුත්වයට එරෙහිව කර කාර්ය. ඔන්න ඔය නමින් අපි ඔක හඳුන්වනවා. ඒක අපිට ගන්න පුළුවන් වස්තුවේ බර mg වැඩි කරන්න අරන් ගිය උසින්. හරි දැන් හිතන්නකෝ වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි කියලා. අපි වස්තුව සෙන්ටිමීටර් 80ක් උසකට අරන් ගියා. හරි. එතන මම මේ වෙලාවේ යොදන බලය අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? මේ වස්තුවේ බර නිව්ටන් කීයද 20යිනේ. අන්න නිව්ටන් 20ක බලයක් යොදන්න ඕනේ. නිව්ටන් 20ක බලයක් නේ බරට සමාන බලයක් යොදලා මේක නිකන් යන්තමින් ඔහම ඉහළට අරන් යනවා. හරි ප්‍රවේගය වැඩි කරන්නේ නැහැ. චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අපි කරන කාර්යයෙන් කෙලින්ම විභව ශක්තිය ලෙස මෙයාගේ ගබඩා වීමක් වෙනවා. නේ? දැන් අපි කාර්යයක් කරාම ඒක මොකකට හරි වැය වෙන්නේ බෑ. නේ ශක්තියක් ලෙස නැත්නම් ගබඩා වෙන්න හරි බෑ. දැන් මේ වෙලාවේ චාලක ශක්තිය ලෙස ගබඩා වෙන්නේ අපි කරන කාර්යය මේ නිව්ටන් 20ක බලය යොදලා කරන කාර්යය මේ වස්තුවේ ගබඩා වෙනවා විභව ශක්තිය ලෙස mgh. මේ විභව ශක්තිය හොයන සමීකරණය මතකත් ඇති. ඉතින් මේ වෙලාවේ ගුරුත්වයට එරෙහිව කරපු කාර්යය ගුරුත්වයට එරෙහිව කළ කාර්යය ගත්තොත් මෙතන m කිලෝග්‍රෑම් 2යි g 10යි h මීටර් වලින් දාන්න සෙන්ටිමීටර් 80 cm බෙදනවා කියන්නේ 10ට 2කින් වැඩි කරනවා. ඉතින් මෙතන ළමයි මතක තියාගන්න හරි ජූල් වලින් එන්නේ. හරි මෙතන බිඳුවක් ඕන කැපුවා හැකිනේ. එතන මෙතන එන්නේ කීයද? 160යි ජූල්. ඕකට අපි කියන්නේ ළමයි ගුරුත්වයට එරෙහිව කළ කාර්ය කියලා. හරි ගුරුත්වයට එරෙහිව කළ කාර්යය. හරි. então මේකෙත් තමයි පොඩි මේ වගේ ගානක් අරන් කලින් දුන්නම ගානම හදන්න. හරි. ඒක ළමයි අර ආනත් තලයක් මත තියෙන්නේ කිලෝග්‍රෑම් 60ක් වූ මිනිසෙක් අංශක 30ක ආනතියකින් යුත් ආනත් තලයක් දිගේ ඉහළට නැගීමේදී ගුරුත්වයට එරෙහිව කරන ලද කාර්ය ප්‍රමාණය සොයන්න. ආනත් තලයේ දිග මීටර 400. මම මේ ගාන ඉස්සෙල්ලා හදලා ඊට පස්සේ අර ගානට අපි එමු. ළමයි මේ මිනිහෙක් නැත්නම් වස්තුවක් ආනත් තලයක පාමුලේ ඉඳන් හරි මෙන්න ආනත් තලයේ මෙන්න මෙතන තමයි මිනිහා ඉන්නේ. හරි. දැන් මිනිහා මේ ආනත් තලයේ දිගේ නේ. හරිද? මේ ප්‍රවේගය වැඩි කරගන්නේ නැතුව නේ. නිකන් සීරුවට වගේ මේ ආනත් තලයේ දිගේ මුදුනට යන්න හදන්නේ. හරි? හිමීට යනවා. ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. මේ ආනත් තලයේ දිග ළමයි මීටර් 400යි. හරි මෙතන තිරසත් එක්ක මේ ආනත් තලයේ අංශක 30කින් ආනතයි. හරි කිලෝග්‍රෑම් 60ක් වෙන මිනිසෙක්. එතකොට දැන් මෙයා මේ කිලෝග්‍රෑම් 60 මේ මිනිහා කිලෝග්‍රෑම් 60යිනේ. දැන් ඇත්තටම අපි ගන්න ඕන ළමයි දැන් මේ වෙලාවේ මෙයා ගුරුත්වයට එරෙහිවනේ. හරි ගුරුත්වයට එරෙහිව කළ කාර්යය අහන්නේ. මේ පොළොව මට්ටමේ ඉඳන් මෙච්චරක් උසකට එද්දී. ඒ වගේ වෙලාවක ළමයි අපි කරන්නේ මේ සිරස් උස හැමතිස්සෙම ගන්න සිරස් උස h. හරි සිරස් උස අරන් තමයි අපි mgh දාලා ගුරුත්වයට එරෙහිව කළපු කාර්ය ගන්නෙ. ඉතින් මෙයා ශක්තිය වැය කරන්න ඕනේ. දැන් මේ කන්දක් දිගේ නගිනවනේ. හරි මෙයා ආහාර අරගෙන ආහාරවල තියෙන රසායනික ශක්තියනේ
හරිද? ඒක දේහ ශක්තිය වරහා මොකක් වෙනවද? ඒ ශක්තිය වැය කරනවා මේ තමන්ගේ බර පහළට දින බර අපි මේ උඩට යන්නේ බෑරගෙන නේ. අපේ බර අපි උඩට අරන් යන්න අපි කාර්යයක් කරන්න ඕනේ. හරි ආනත්තලේ දිගේ මම මේක දිගේ යනවා නම් මම කාර්යයක් කරන්න ඕනේ. ගුරුත්වයට එරෙහිව කළ කාර්යය. හරි ආහාරවල තියෙන රසායනික ශක්තිය, ශරීරයේ උරාගෙන, දේහ ශක්තිය හරහා අපිට පුළුවන් අපේ විභව ශක්තිය උඩට යන්න වැඩි කරගන්න. මේ අපි ගුරුත්වයට එරෙහිව කාර්ය කරන්න ඕනේ. ඒකට මම ශක්තිය වැය කරන්න ඕනේ. හරි ශක්ති සංසිඳන නියමයට අනුකූලයි හැමතැනම. එතකොට මෙතන ඔයගොල්ලන්ට බැලුවේ හැකි නේ. හරි මෙන්න මේ සිරස් උස හොයාගන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය සලකලා අපිට දැන් මේ කියන්නේ සයින් අංශයට තියෙන සම්මුඛ වාදයේ කර්ණය 400යි. සයින් 30 භාගයයි මෙතන h යට 400 හරස් ගුණ කරන්න h කීය දෙන්නේ 400 බෙදීම 2යි නේ. 400 මෙහාට හරස් ගුණ කරන්න 400 බෙදීම 2යි කියන්නේ කීයද? මීටර් 200යි. එහෙනම් අපිට දැන් පුළුවන් මිනිහා උඩට යද්දී කොච්චර කාර්යයක් ගුරුත්වයට එරෙහිව කරලාද? මොකක්ද දාන්නේ? mgh. m කීයද? 60යි. g කීයද? 10යි. h කීයද? මීටර් 200යි. හරි. මීටර් 200යි. එතනින් ඔයගොල්ලන්ට එනවා 6 වරක් 2 12.4යි. ජූල් 12000ක කාර්යයක් කරන්න ඕනේ. මේක ඕන කාටද කිලෝ ජූල් වලින් ලියන්නත් පුළුවන්. කිලෝ ජූල් වලින් ලියුවොත් කීයද? 100 බිංදු 3ක් කියන්නේ කිලෝනේ. කිලෝ ජූල් 10 3යි කිලෝ කියන්නේ. මෙච්චර කාර්යයක් කරලා තියෙනවා. හරි ගුරුත්වයට එරෙහිව කරන කාර්යය. හරි හොඳයි. ඒක වැදගත්. හොඳයි ඊට පස්සේ බලමු ඔතනින් පස්සේ අපි දාපු ටික කලින් ගන්නත් බලමු. එතකොට මේක කොහොමද මෙහෙම හිතන්නත් පුළුවන්. හරිද අපි මෙතන ගුරුත්වයට එරෙහිව කරපු කාර්ය ගත්තී හරි ස්කන්ධේ වතාවක් ගුරුත්ව ධර්ම වතාවක් වස්තුව ගිය සිරස් කුසනේ ගන්නෙ. හරි mgh දාලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වෙලාවක දැන් මේ ආනතලයේ දිගේ ඉහළට යද්දී හරි ආනතලයේ දිගේ ඉහළට යද්දී අපි දැන් මෙහෙම හිතන්නකෝ දැන් මිනිහා අන්න වස්තුවක් වගේ ඉඳ ගන්න ඔය වගේ. හරි බෝලයක් හරි මොකක් හරි. දැන් මේ වගේ අපි අමුකෝ මිනිහව සලකුණු මේ වගේ වස්තුවක් විතරයි. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 60යි. මම මෙයාගේ ලකුණු කරනවා ළමයි බර. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 60යි නම් බර කීයද? නිව්ටන් 600යි නේ. මෙතනින් ඕන අභිලම්බ ප්‍රතික්‍රියා බලය නේ. හරි මිනිහා මත ඇතිවන ආනතලෙන් නේ ලම්බ කෝණය ඇති වෙන්නේ. හරි. මෙතන කෝණේ අංශක 30ක් වුණාම ළමයි අපි නිව්ටන් නියම වලත් හැදුවා ආනතල සම්බන්ධ ගණන්. එතකොට මේ කෝණේ අංශක 30ක් වුණාම අපිට මෙතන අංශක 90ක් එනවන්නේ. මේක තිරස් මේක සිරස් මේක අංශක 60යි. මෙයා 30යි මෙයා 60 නම් මෙයා 60ක් වෙනවා ප්‍රතිමුඛ කෝණ. ආයේ මෙයා 90ක් ඉන්න මෙයා 30ක් වෙනවා මතකයි. මෙන්න මේ කෝණ ළමයි 30යි ඈ. මට මේ බර විභේදනය කරන්න පුළුවන්. බර විභේදනය කරොත් කෝණේ ගෑවිච්ච පැත්තට එන සංරජක කීයද? 600යි cos 30යි. අනිත් පැත්තට එන සංරජක මේ ආනතලයට සමාන්තරව ඉන්නේ අනිත් එක 600යි sin 30යි. 600යි sin 30යි කියන්නේ ළමයි භාගයනේ. sin 30යි කියන්නේ භාගයේ ඉඳලා 600 දෙකෙන් ගිහුවාම මේ පැත්තට එන්නේ කීයද? 300යි නේ. 300යි මේ පැත්තට නම් ඉතින් 300යි මූල 3ක් කියලා එන්නේ. හරි. දැන් මෙයා මේ කන්ද දෙකේ වුන් උඩට යද්දි ආනතලයේ දිගේ උඩට යද්දි ළමයි මෙන්න මේ බල සංරජක තියෙනවනේ. නේ මේ බල සංරජකයට එරෙහිව අපි කාර්ය කරන්න ඕනේ. හරි මේ බල සංරජකයට මේ පරේ මේ ආනතලයේ දිගේ පහළට තියෙන බල සංරජකයට එරෙහිව මෙයාට කාර්ය කරන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවක අන්න ඒ බල සංරජකයට සමාන බලයක් අපිට ඉහළට යොදන්න වෙනවානේ. අපිට ඉහළට යොදන්න වෙන උඩට යන්නනේ. හරි මෙන්න මේ බල සංරජකයට සමාන බලයක් ඉහළට යොදන්න වෙනවානේ. කියන්නේ නිව්ටන් 300 නාමනේ නැත්නම් 600යි sin 30යි. අන්නේ බල සංරචකයේ අපි වැඩි කරනවා ආනතලයේ දිගේනේ අපි ගියේ. ඒ කියන්නේ බල සංරචකයේ අපි මේ ආනතලයේ දිගේ පහළ ඉඳන් ඉහළට යන ගම්ම වස්තුව මත අපි යොදන්න ඕනේ ඉහළට. හරි. ඒ කියන්නේ මේ නිව්ටන් 300කින් අපි මේක මෙහාට තල්ලු කරන්න ඕනේ. නේ? F නිව්ටන් 300ක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ බරේ මෙන්න මේ සංරචකයේ සමාන බලයකින් අපි මත ඉහළට බලයක් අපි හදන්න ඕනේ. උඩට යන්න. නේ? අන්නේ F නිව්ටන් 300ට සමාන බලයක් යොදලා අපි ඒ පැත්තට මීටර 400ක් ගියා මුදුනට එද්දී. හරි. එතකොට අපි කළ කාර්යය මේ කරපු කාර්යය ගත්තොත් මොකක්ද වෙන්නේ? මෙතන mg sin 30 නේ mg sin 30 වතාවක් s නේ s කීයද? මීටර 400යි. මීටර 400යි. mg මෙතන අපිට ආවේ බර 600යි sin 30යි කියන්නේ භාගයයි s කීයද? 400යි. ඔතන සුළු කරත් ඕගොල්ලන්ට බැලුවේ හැකි මෙතන කීයද බලන්න. 2යි 6යි කියපුවාම 3යි 300නේ. හරි මෙතන 300යි නේ. 300 වරක් 400 කීයද? හරි. එලිම 12ද කීයද එන්නේ? මෙතන බිංදුව 4ක් එනවනේ. ඔව්. හරි.
120යි 0.3ක් කියලා එනවා. හරි අර උත්තරේම තමයි එන්නේ. දැන් මෙතන අපිට mgs දාලා ගත්තත් කීයදාද? mgs දාලා ගත්තත් අර අගේම නාවෙනේ. ගුරුත්වයට හේව කරපු කාර්යය ওই විදිහට ගන්නත් පුළුවන්. උතනත් ඉතින් කිලෝ ජූල් ලියුවොත් කිය 220යි කිලෝ ජූල්. හරි ගුරුත්වයට හේව කරපු කාර්යය තමයි එන්නේ. එහෙම කාට හරි එහෙම ගන්නවා නම් කෙලින්ම මේ පැත්තට දින බරයේ සංරචකය අරගෙන අන්න ඒකට සමාන බලයකින් අපි මෙයාව උඩට තල්ලු කරන් යන්න ඕනේ. හරි මිනිහා තමයි යන්නේ. ඉතින් මිනිහා ඒ බලය හදා ගන්න ඕනේ. මේ එයාගේ බරයේ ආනත් තලයට සමාන්තර වෙන සංරචක තියෙනවනේ. ඒකට සමාන බලයක් මිනිහා ඉහළට හදාගෙන ඒ බලය මීටර 400ක් යනකම් අපි ඉහළට ඇති කරන්න ඕනේ. අන්නේ බලය මීටර 400ක් යනකම් ඇති කරාම ඒ දෙක ගුණ කරාම අපිට එනවා කාර්යය. මේ අපි යොදවු බලෙන් කළ කාර්යය. ඒ කාර්යයෙන් කරන්න නම් ඇත්තටම මෙයා මේ මට්ටමේ ඉඳලා මේ මට්ටමට සිරස්ස ඉහළට එසවලා තියෙන්නේ එච්චුසක්. ගුරුත්වයේ දේරියව කරපු කාර්යය. හොඳයි. අර මම තව කලින් ගානක් දුන්නා මම ඒ ගාන හදන්නේ. හරි ඉතින් දින ළමයි මේ වගේ ආනත් තලයක් මත කිලෝග්‍රෑම් 15ක වස්තුවක් පාමුල තබලා අපි ආනත් තලයට සමාන්තරව F බලයක් දීලා ආනත් තලයේ පාමුලෙන් ඉඳන් මුදුනට තප්පර 3කදී වස්තුව තල්ලු කරන් එනවා. හරි වස්තුව තල්ලු කරන් එනවා. හරි ආනත් මම මේ තියෙන වස්තුව හරි මෙතෙන්ට තල්ලු කරන් එනවා තප්පර 3කදී. මම මේ වස්තුව මැද ටිකක් ලොකුවට ඇද්දි අර බල ටික ලකුණු කරගන්න ඕනේ හින්දා. හරි මෙතන ගාන දීලා තිනවා මේ සිරස් උස මීටර 6යිලු. ආනත් තලයේ දිගේ මීටර 18යි. හරි මෙතන අපි කොනේ ඊට කියලා දාගමු. මේලේ මේකේ බල ලකුණු කරොත් මොනවද වෙන්නේ? වස්තුවේ බර නිව්ටන් ගියේ 250ක් වෙනවා ස්කන්ධ කිලෝග්‍රෑම් 15ක් හින්දා. හරි මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියා බලය R. තලයට ලම්බකෝ තියෙන්නේ. මේක θ නම් මේක වගේ θ නේ. මේකේ බර විභේදනය කරාම මේ පැත්තට එනවා 150යි cos θ. මේ පැත්තට එනවා 150යි sin θ. හරි. ඔහොමයි. දැන් මේ වස්තුව අපි තව බලයක් යොදලා තමයි මෙතන වස්තුවක් තල්ලු කරා යන්නේ. හරි මේ වස්තුව මත ක්‍රියාත්මක බල ටික ලකුණු කරේ. බරයි අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි අපි යොදන බලය ආනත් තලයට සමාන්තරව යොදලා අපි මෙහෙම තල්ලු කරා යනවා. තප්පර 3කදී වස්තුව මුදුනට ආවලු. හරි අපි හිතමු දැන් මෙයා ඉහළට යන තරණය සිම්පල් A කියලා හිතන්නකෝ නේ. හරි ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි t සමානයි බිඳුවෙන් පටන් ගන්න තියෙන්නේ. මේක මම දිහා මෙතන ලොකුවට ඇත්ත වස්තුව. දැන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් එකක් දැන් මේ F බලය හොයාගන්නත් වෙනවනේ. අපෙන් අහන්න ළමයි මේ ගානේ මේ යෙදූ බලයෙන් කළ කාර්යය. යෙදූ බලයෙන් කළ කාර්යය ගත්තී මේ බලය වතාවක් මීටර 18ක් නේ තියෙන්නේ. යෙදූ බලයෙන් කර කාර්යය ගන්න ඕනේ. එතකොට මෙතන දැන් අපිට ත්වරණය විස්ථාපනයේ 18 මේ ත්වරණය මේ හොයාගන්නත් පුළුවන් මේ බලය හොයාගන්නත් වෙනවනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ළමයි මෙතන සුමර තලයක් නේ දාමු මේ වස්තුවට ඉහළට. වස්තුවට දාන්න ආනත් තලයේ දිගේ ඉහළට F සමානයි එන්නේ. එතකොට A පැත්තට තියෙන බල ධන. අපි යොදන බලේ ධන. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බලේ මේ 150යි මොකද්ද? sin θ. නේ? සම්ප්‍රයුක්ත බලේ දාන්න ඕනේ මේ පැත්තට බල ධන, මේ පැත්තට බල ඍණ. ලම්බක බල අහුවෙන්නේ නැහැ. මේ බර සලකන්න එපා. ඒක විභේදනය කරගත්තනේ. ස්කන්ධේ 15යි තරණේ. දැන් මේ sin θ ලියා ගන්න වෙනවනේ. sin θ ලියුවේ හැකි මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයෙන් මේ සම්මුඛ පාදේ 6යි. ඒව ගානේ දීලා තිනවා. කර්ණය කීයද? මීටර 18යි නේ. ඒ කියන්නේ 3න් එකයි සරල කරාම. හරි මෙතන එතකොට f ඍණ 150 වතාවක් 3න් 1 සමානයි 15යි a. එතන කීයද බලන්න 3න් කැපුවාම 50යි නේ. 150 15යි a. කොහොමනේ? ඊට පස්සේ දැන් තරණේ හොයාගත්තොත් බලය හොයාගන්න පුළුවන්. තරණේ හොයන්න ළමයි අපිට චලිත සමීකරණයක් දාන්න පුළුවන්ද බලන්න. පුළුවන් නේ මොකද ආරම්භක ප්‍රවේගී බිඳුවයි දන්නවා. හරි මෙතෙන් දෙන්න තප්පර 3යි චලිත වෙච්ච කාලෙත් දන්නවා. ඊයේ විස්ථාපනෙත් දන්නවා. ඊට පස්සේ මොකද දානවා ළමයි වස්තුවට ආනත් තලයේ දිගේ ඉහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය. s මීටර 18ක් නේ යන්නේ. ආනත් තලයේ දිගේ යන්නේ ut පදේ බිඳුවක් වෙනවා නිශ්චලතාවයෙන් පටන් ගත්ත හින්දා භාගයයි ත්වරණේ a කාලය තප්පර 3යිනේ. මෙතන ඉඳන් අතන්ට යන්න ගත වෙච්ච කාලේ 3 වර්ගය. හරි ඒතකොට මෙතන 3 වර්ගය 9යි. හරි මෙතන දෙක මෙහාට හරස් කරන කරාම 18 වරක් දෙක 36යි. හරි 9 මෙහාට හරස් කරන කරාම කීයද? බෙදීම 9ක් කියන 3 වර්ගය. මෙතනින් ඔයගොල්ලන්ට එනවා තරණේ කීයද? තරණේ 4ක් කියලා එනවනේ. හරිනේ. 18 වරක් දෙක 36 බෙදීම 3 වර්ගය 9යි. 4යි. දැන් තරණේ ගන්න හින්දා මෙතනට ආදේශ කරලා ඕගොල්ලන්ට මේ යොදපු බලය හොයාගන්න පුළුවන්. අපි මේ වෙලාවේ වස්තුව මත යොදන බලය. ඍණ 50 මේ පැත්තට ධන 50යි 15 වරක් 4 කීයද?
60යි. ඒ කියන්නේ 110යි නිව්ටන් අන්න. නිව්ටන් ළමයි 110ක බලයකින් තමයි තල්ලු කරා යන්නේ. හරි. මෙතන බරේ මේ සම්නජකේ මේ පැත්තට ගියේ තියෙන 150යි sin 30යි කියන්නේ ඈ sin 30 තුනෙන් එකයිනේ. මෙහාට 50යි. අපි මෙහාට 110කින් තල්ලු කරලා යනවා. සම්ප්‍රයුක්ත බලය උඩටමයි ඉන්නේ. 110යි මෙහාට 50යි. සම්ප්‍රයුක්ත බලය උඩට 60ක් තමයි තියෙන්නේ. එතකොට මම දැන් යෙදූ බලයෙන් කළ කාර්යය. යෙදූ බලයෙන් කළ කාර්යය ගත්තොත් මොකක්ද වෙන්නේ එතකොට? හරි. බලය 110යි නේ F වතාවක් S නේ දාන්නේ. කාර්ය කියන්නේ F වතාවක් S. හරි F වතාවක් S. යෙදූ බලය 110යි මෙතන ඉඳන් මෙතෙන්ටම විස්ථාපනය මීටර 18යි නේ. මීටර 18ක් එන්නේ. යොතනින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සුළු කරලා හරි 18 වරක් බිඳුවයි 18 වරක් එක 18න් 8 දැම්මා නේ. එකක් ඉතුරුයි 18 වරක් 8 එක 18යි 1යි 19යි කියෙන්නේ ජූල්. ජූල් 1980ක කාර්යයක් කරලා තියෙනවා. පැහැදිලිද ජූල් 1980ක කාර්යයක් කරලා තියෙනවා. හරි. ඒව වැදගත් හොඳයි. හරි දැන් ඔතනින් අපි මේ කාර්ය සම්බන්ධ මම ගණන් කිහිපයක් හදලා පෙන්නුවේ. හරි දැන් මේ වෙලාවේ වුණා අපිට වස්තුවේ ගුරුත්වාකර්ෂණීය ගෝල ශක්තිය වැඩි වීම ගත්තොත් බලන්න කීයද එන්නේ කියලා. මම මෙතන තව පොඩි දෙයක් හදලා පෙන්නන්නම්. හරිනේ. දැන් මේ අවස්ථාවේදී වස්තුවේ ගුරුත්වයට එරෙහිව කියන්නේ ගුරුත්වාකර්ෂණීය ගෝල ශක්තිය කොච්චරක් වැඩි වුණාද? ඒ කියන්නේ මෙතන මේ මට්ටමේ තිබ්බ මේ කිලෝග්‍රෑම් 15 ස්කන්ධේ මීටර 6ක් උඩට ගියානේ. නේ mgs දැම්මොත් වස්තුවේ සිදුවෙච්ච ගුරුත්වාකර්ෂණීය ගෝල ශක්තිය වැඩි වීම 15යි g10යි h g10යි. මෙතන කීයක් එනවද? හරි 15ක් මෙතන 690යි නේ. මෙතන ජූල් කීයක් එනවද? 900ක් එනවා. ඔයගොල්ලන්ට පොඩි වැදගත් දෙයක් මම පෙන්නන්න හදන්නේ. ජූල් 900ක් එනවා. හරි. ඉතින් අපි යෙදූ බලයෙන් කළ මුළු කාර්ය කීයද? යෙදූ බලය නිව්ටන් 110යි මීටර 18ක් යනකම් ක්‍රියාත්මක කරා වස්තුව තල්ලු කරන් ගියා. අපි කොහොම හරි ජූල් 1980ක කාර්යයක් කරලා තියෙනවා. හරි. එතකොට වස්තුවේ ගුරුත්වාකර්ෂණීය ගෝල ශක්තිය ගුරුත්වයට එරෙහිව වෙලා තියෙන කාර්යය ජූල් 900යි. හරි නේද? ජූල් 900යි. එතකොට ඊට පස්සේ බලමු දැන් වස්තුව මෙතනින් පටන් ගන්න නිශ්චල වුණ තිබ්බේ. දැන් මේක ළමයි ප්‍රවේගෙත් වැඩි වෙනවනේ. අර කලින් ගානේ ප්‍රවේගය වැඩි වුණේ නැහැ නේ. හරි නිශ්චලතාවයෙන් තමයි නැගගෙන ගියේ. ඒ කියන්නේ මේ වෙලාවේ අපි මිනිහා නගිද්දී මිනිහාගේ මෙන්න මේ බරේ සංරචකයට සමාන බලයක් තමයි මිනිහා හදාගත්තේ. එතකොට මේ බලෙන් කරපු කාර්යයයි විභව ශක්තිය වැඩි වීමයි සමානයි. දැන් මෙතන යොදන බලයේ බරේ සංරචකයේ 50යි නිව්ටන්, යොදන බලය 110යි නිව්ටන් නේ. ඒකින්ද වැඩි බලයක් හින්දා තව වැඩිපුර කාර්යයකුත් වෙලා තියෙනවා. ඒ කාර්ය ළමයි මෙයාගේ චාලක ශක්තිය ලෙස ගබඩා වෙන උඩට එද්දී. අයි පටන් ගන්න ළමයි චාලක ශක්තිය බිඳුවයිනේ. උඩට එද්දී තත්පර අපි ප්‍රවේගය හෙව්වේ නෑනේ. හරි. මෙයා උපරිමසට එද්දී අපිට ප්‍රවේගය ගන්න දාන්න හරි v සමානයි u ධන 80. වස්තුවට ආනතලයේ දිගේ ඉරකට. හරි v u බිඳුවයි තරණේ 4යි t කීයද? තත්පර 3යි. අන්න ආනතලයේ මුදුනට එද්දී වස්තුවේ ප්‍රවේගය v මෙතන 12යි. තත්පරයට මීටර. දැන් ඕනනම් දාලා බලන්න භාගයයි mv වර්ග චාලක ශක්තිය හොයන්න. ආනතලයේ මුදුනට එද්දි භාගයයි m කිලෝග්‍රෑම් 15යි v කීයද 3 කීයද ප්‍රවේගය 12යි නේ. ප්‍රවේගය 12යි 12යි වර්ගය. මෙතන ඔයගොල්ලන්ට එනවා හරි 15 වරක් 12 වරක් 12 144යි. බෙදීම 2යි. 2ට 1යි 144ට 72යි. හරි. උතන 72 15ක් බලන්න වැඩි කරලා හරිද? 5 2 10 බිඳුව නම් එකක් ඉතුරුයි. 7 5 35න් 1යි 36යි නේ. එක වරක් 2 2යි එක වරක් 7යි. මෙතන බලන්න හරියටම එනවා 1080ක්. දැන් ඔයගොල්ලන්ට තේරෙයි ජූල් 1080ක් එනවා. චාලක ශක්තිය වස්තුව ආනතලයේ මුදුනට එද්දී. දැන් ළමයි අපි යෙදූ බලයෙන් අපි මේ බලය යොදලා අදන්න තල්ලු කරා යද්දී ජූල් 1980ක නේ. ජූල් 1980ක කාර්යයක් කරානේ. ඔය කාර්ය ළමයි කොටස් දෙකකට වෙලා තියෙනවා. ශක්තිය මැවෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ. අපි කරපු ශක්තිය කාර්ය ශක්තිය වලට පරිවර්තනය වෙනවා. දැන් ජූල් 1980 ළමයි ජූල් 900ක් ගිහිල්ලා තියෙනවා මොකක් සඳහාද? අර වස්තුවේ ගුරුත්වාකර්ෂණීය ගෝල ශක්තිය වැඩි වීමට. ගුරුත්වයට එරෙහිව කාර්ය සිදු කර ගන්න නේ. ජූල් 900කින් විභව ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඊතුරු ජූල් 1800න් මොකක් වෙලාද? දැන් අපි ගාන ඇතුළ බැලුවම ආවනේ. ඊතුරු ජූල් 1800 චාලක ශක්තියට පරිවර්තනය වෙලා. ඒ කියන්නේ අපි දුන්න කාර්යයෙන් කරපු ශක්තිය මේ කාර්යයෙන් කරපු ශක්තිය කොටස් දෙකකට පරිවර්තනය වෙනවා. විනාශ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි කාර්යයක් කරාම මේකෙන් එන ශක්තිය එක්ක වස්තුවේ ගබඩා වෙනවා.
හරි කිසියම් ශක්ති ප්‍රභේදයක් වශයෙන් නැත්නම් මොකක් හරි දෙයකට කාර්ය කරන්න වෙනවා. දැන් මේකේ ඝර්ෂණ බලයකුත් තිබ්බනම් ළමයි මෙයා කරන කාර්යයෙන් කොටසක් අර ඝර්ෂණ බලයෙන් වැඩ පවත්වන්න මේ කොටසක් වැය වෙන්න පුළුවන්. එතකොට මේ තුනේම එකතුව 1980ට ගමනවා. හරි ඒ වගේ ගණන් දැන් ඉස්සරහට හදන්න තියෙනවා කාර්ය ශක්ති මූලධර්මයත් එක්ක. හරි. ඊට පස්සේ ළමයි දැන් අපි කාර්ය ගැන කතා කරේ ශක්තිය. හරි ඊළඟ අනුමාතෘකාව ශක්තිය කියලා කියන්නේ ළමයි කාර්යයම තමයි තියෙන්නේ. මේ කාර්ය කිරීමේ හැකියාව අපි ශක්තිය ලෙස හඳුන්වනවා. දැන් ළමයි මිනිහෙක්ට ඕනම වස්තුවක් ගත්තොත් මිනිහෙක් ගත්තත් මේ කාර්යයක් කිරීමේ හැකියාවක් තියෙනවානේ. දැන් මට කාර්ය කරන්න හැකියාවක් තියෙනවා. මට කිසියම් කාර්යයක් කරන්න මගේ හැකියාවක් තියෙනවා. ඒකට මම කියනවා මගේ ශක්තියක් නේ. එනර්ජි එකක් තියෙනවා. හරි මට කාර්යයක් කරන්න මගේ හැකියාවක් තියෙනවා. මට ශක්තියක් තියෙනවා නේ. අන්න ඒක අපි ශක්තිය ලෙස හඳුන්වනවා. කාර්ය කිරීමේ හැකියාව ශක්තිය ලෙස අපි හඳුන්වනවා. එතකොට ළමයි දැන් විශ්වයේ මැවෙද්දී විශ්වයේ කිසියම් ශක්තියක් දායාද වෙලා තියෙනවානේ. මේ විශ්වයේ කිසියම් ශක්තියක් දායාද වෙලා තියෙනවා. එතකොට මේ ශක්තිය ළමයි විවිධ ශක්ති ප්‍රභේද වලට හරිද? බෙදිලා තමයි දෙන්නේ. විශ්වයේ නිර්මාණය වෙද්දී මේ විශ්වයට කිසියම් ශක්තියක් දායාද වෙලා තියෙනවා. ඒ ශක්තිය ළමයි එක එක ශක්ති ප්‍රභේද වලට වෙන් වෙලා තියෙනවා. මොනවාද වෙන් වෙලා තියෙන ශක්ති ප්‍රභේද? තාප ශක්තිය. හරි. ශබ්ද ශක්තිය. නැත්නම් ධ්වනි ශක්තිය නේ. ආලෝක ශක්තිය. හරි. ඊට පස්සේ න්‍යෂ්ටික ශක්තිය. හරි. භූතාප ශක්තිය. ඔය වගේ ශක්ති ප්‍රභේද චුම්බක පරමාණුක ශක්තිය. හරි න්‍යෂ්ටික චුම්බක. හරි. එක එක ඔය ශක්ති ප්‍රභේද ධ්වනි ශක්තිය. හරි න්‍යෂ්ටික පරමාණුක ඔය වගේ එක එක නේ චාලක ශක්තිය, විභව ශක්තිය එක එක ශක්ති ප්‍රභේද වලට මේ මුළු ශක්තිය විශ්වයේ තියෙන බෙදලා තියෙනවා. දැන් අපි ළමයි මෙතන දැන් ගොඩක්ම න්‍යෂ්ටික ශක්තිය ගැනත් ඉගෙන ගන්නවා භෞතික විද්‍යාවේ අන්තිම පාඩමේ. ආලෝක ශක්තිය, ධ්වනි ශක්තිය ගැනත් ඉගෙන ගන්නවා ආලෝකයේ පාඩමේදී. හරි තරංග පාඩමේදී. තාප ශක්තිය ගැන තාපය ඉගෙන ගන්නවා නේ. අපිට ඇත්තටම මේ භෞතික විද්‍යාවේ පාඩම් 11න් වැඩි පාඩම් ප්‍රමාණයකම ශක්ති පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේ දැන් භෞතික විද්‍යාව ගත්තාම විෂය නිර්දේශයේ අපිට පාඩම් 11 ගත්තාම ශක්ති ගැන අධ්‍යයනය කරන්න පාඩම් ගොඩක් තියෙනවා. මේක එක ශක්ති ප්‍රභේද ගැන ඉගෙන ගන්න ඉස්සරහට තියෙනවා. ලස්සන පාඩම්. බල පිළිබඳව ඉගෙන ගන්න තිබ්බා. දැන් නිව්ටන් නියම ආශ්‍රිතව ඒ කොටස් තුළ බල සංකල්ප ඉගෙන ගන්නත් තිබ්බා. හරි භෞතික විද්‍යාව ගත්තොත් ඔය කොටස් දෙක තමයි ගොඩක්ම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් දැන් න්‍යෂ්ටික ශක්තිය, චාලක ශක්තිය, හරි විභව ශක්තිය ඔය වගේ එක එක ශක්ති ප්‍රභේද ලෙස මේ මුළු ශක්තිය හරි බෙදලා ගිහිල්ලා තියෙනවා. හරි ශක්තිය විනාශ කරන්න බෑ, ශක්තිය මවන්න බෑ. ශක්තිය ඒකකේ ගත්තා ජූල්ම තමයි ඈ. කාර්ය ශක්තිය ගත්තාම එක වගේම තමයි. හරි මාන ගත්තත් මොකක්ද වෙන්නේ? ශක්තිය මාන මේ කාර්ය මාන ගත්තත් ශක්තිය ගත්තත් අදිශයක් ඈ. හරි මාන ගත්තොත් වෙන්නේ හරි mlt බලය වතාවක් විස්ථාපනය නේ. ඒ කියන්නේ m l වර්ග t ඍණ දෙක කාර්ය ගත්තත් ශක්තිය ගත්තත් එකමයි ඈ. ඒකක ගත්තත් දෙන්නගේම සමානයි ජූල් SI එකේ. හරිද? ඒ වගේම මතක තියාගන්න මේවා අදිශ රාශි. අදිශ රාශි. හරි කාර්ය මයින SI එකකේ ජූල්. හරි වෙනත් ඒකකක් තියෙනවා. හරි මොනවද වෙනත් ඒකක? අන්න ඒකත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මේ ශක්තිය කාර්ය මයින වෙනත් ඒකක තමයි එකක් කිලෝවොට් පැය කියන ඒකකය. කිලෝවොට් පැය මේක අපි සිම්පල් එකේ කැපිටල් WH. කිලෝවොට් කිව්වම ක්ෂමතාවයක් නෙමෙයි ඔතන බැලුවේ හැකි කිලෝවොට් එකක ශක්තියක් කියලා කියන්නේ කොච්චරද? කිලෝවොට් එකක් කිලෝ කියන්නේ 10/3නේ. වොට් කියන්නේ තප්පරයට ජූල්නේ. වොට් කියන්නේ ශක්තිය බෙදීම කාලය නේ. තප්පරයට ජූල් පැයට තප්පර 3600යි. මෙතන S ඍණ එක S කියෙන් කැපිලා ගියාම කීය දෙන්නේ? හරි 36 වතාවක් 10/5ක් බලන්න ඉන්නේ බලන්න. මේක කොට මතක තියාගන්න ගණන් හදද්දි වැදගත්. කිලෝවොට් පැය එකක ශක්තියක් කියලා කියන්නේ ජූල් වලින් ලොකු ශක්තියක් 36යි 10/5යි. ලක්ෂ 36යි ජූල් නේ. කිලෝවොට් පැය එක ශක්තියක් කියන්නේ. මේක අපි ළමයි විදුලි ඒකක එකක් ලෙස අර ඔයගොල්ලන්ගේ ගෙදර විදුලි මීටරේ අර මේ ක්‍රමාංකණය කරලා දින ගණනන්නේ විදුලි මීටරේ කරගෙද්දි ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ යුනිට් එකක් ඔයගොල්ලන්ගේ විදුලි බිල දාන්නාම එනවා නේද මාසෙට පාවිච්චි කරපු විදුලි ඒකක ගන්න යුනිට් 100ක්ද යුනිට් 80ක්ද කියලා බලන්න. ඒ යුනිට් එකක ශක්තියක් ඔයගොල්ලෝ පරිභෝජනය කරා කියලා කියන්නේ ළමයි විදුලි එකක ශක්තියක් පරිභෝජනය කරා කියලා කියන්නේ කිලෝවොට් පැය එකක ශක්තියක් පරිභෝජනය කරලා. ඒ කියන්නේ ජූල් වලින් කොච්චරද? ජූල් ලක්ෂ 36ක් පරිභෝජනය කරලා. කිලෝවොට් පැය 100ක් කියන්නේ යුනිට් 100ක් නම්
මාසික ගෙදර විදුලි පරිභෝජනයේ යුනිට් 100ක් කියලා විදුලි බිලේ තිබ්බොත් කිලෝවොට් පැය 100ක් පාවිච්චි කරලා. ඒ කියන්නේ ජූල් මෙගායි 100න් වැඩි කරන්නත් ඕනේ. හරි ලොකු ශක්තිය වනිද්දි කිලෝවොට් පැය පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි මේ පොඩි කුඩා ශක්තිය වනිද්දි මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන ඉලෙක්ට්‍රෝන වෝල්ට් සිම්පල්ලි කැපිටල් V ඒකකේ පාවිච්චි කරනවා. අර පරමාණු වල ශක්තිය කුඩා ශක්තියින් වනිද්දි මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තියක් කියලා කියන්නේ මේක හරියටම විශාලත්වයෙන් සමානයි අර ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ විශාලත්වය මතකද? කූලෝම් තමයි ඒකකය. මේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ විශාලත්වය 1.6 මෙන්න මෙච්චර ගාගයක් අපි ජූල් වලින් ගත්තොත් මෙච්චරක ප්‍රමාණයක් ජූල් වලින් සමානයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තියකට. හරි. ඊට පස්සේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙගා කියන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 5ක ශක්තියක් අපි ජූල් වලින් ලියන්නේ කොහොමද? හරි 5 වරක් මෙගා කියන්නේ 10/6යි. ආයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් ජූල් වලට හරවද්දී 1.6යි 10⁻19න් වැඩි කරන්න ඕනේ. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තියක් ජූල් වලට හරවද්දී මේකෙන් වැඩි කරන්න ඉපේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 5ක ශක්තියක් ජූල් වලට හරවද්දී 5 වැඩි කරන්න ඕනේ 1.6යි 10⁻19න් ජූල් වලින් එන්නේ. මෙගාකින්ද මෙගා කිව්වම උපසර්ගයක් මේක 10/6යි මෙතන තව 10/6කුත් ගැප් වෙලා තියෙනවා විශාලත්වය නේ 10/6යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඕවා දැන් අපිට ගණන් වල ජූල් වලට හරවන්න වෙනවා. ඒ ටික වැදගත්. පැහැදිලිද? හොඳයි. ඔතනින් පස්සේ ළමයි තව එකක් අපිට තියෙනවා. හරි මේ ශක්තියමයිනේ විවිධ එකක තියෙනවා. එකක් තමයි තව එකක් තියෙනවා මේ කැලරි කියන එකකේ කැලරි. හරි? කැලරි. එතකොට මේ කැලරි එක ගෝල් සාමාන්‍ය කෑම පැකට් වල වගේ දැකලා ඇති නේ. කැලරි වලින් තමයි ශක්තිය ඉදිරිපත් කරලා තියෙන්නේ නේ. හරි කැලරි එකක ශක්තියක් ළමයි ජූල් වලින් මතක තියාගන්න 4.2ක් වෙනවා. මම අහනවා කැලරි එහෙනම් මට කියන්න කැලරි 5ක ශක්තියක් කැලරි 10ක ශක්තියක් කැලරි සිම්පල් CAL හරිද කැලරි 5ක ශක්තියක් ජූල් වලින් කොච්චරක්ද කියලා බලන්න ඕන නම් නේ 4.2කින් වැඩි කරන්න නේ මේ 4.2 ඒව 10ක් කියන්නේ කීයද ජූල් 42ක ශක්තියක් හරි කැලරි එකක ශක්තියක් ජූල් වලින් 4.2යි කිලෝවොට් පැය එකක ශක්තියක් ජූල් වලින් ලක්ෂ 36යි හරි කිලෝවොට් පැය 5ක ශක්තියක් ජූල් වලින් මේක 5න් වැඩි කරන්න ඕනේ ලක්ෂ 36ව 5. ලොකු ශක්තිය වනිද්දී මතක තියාගන්න මේ කිලෝවොට් පැය වලින් අයින්නවා ශක්තිය. හරි. දැන් හිතන්නකෝ ලංකාවේ දිනක හරි ශක්ති උත්පාදනය ගොඩක් වෙලාවට කිලෝවොට් පැය වලින් කියනවා. හරි. කිලෝවොට් පැය මෙච්චරක් කියලා කියනවානේ. හරි. ඒත් ඒ වගේ අවස්ථාවල අපිට ඒකක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ පරමාණුක ශක්තිය කුඩා ශක්තියින්ද අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකේ පාවිච්චි කරනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක ශක්තියක් කියන්නේ ඉතා කුඩා ශක්තියක් ජූල් වලින් මේ 1.6යි 10⁻19 චූටි ශක්තියක් දශම ගණන් වලින් එන්නේ. හරි කැලරි එකක් කියන්නේ ජූල් වලින් 4.2ක්. පැහැදිලිද? හොඳයි. ළමයි මෙතන දැන් කතා කරන්න හදන්නේ යාන්ත්‍රික ශක්තිය කියන කොටස. දැන් මම කිව්වා ශක්තිය විවිධ ප්‍රභේද වලින් ගබඩා වෙලා තියෙනවා විශ්වයේ තියෙන ශක්තිය. ඕකෙන් ළමයි අපි මේ ගන්නවා යාන්ත්‍රික ශක්තිය කියලා කොටසක්. ඒ කියන්නේ ළමයි මේ චාලක ශක්තියයි විභව ශක්තියයි. අපි චාලක ශක්තියයි විභව ශක්තියයි ගත්තොත් අපි මේ දෙක හඳුන්වනවා යාන්ත්‍රික ශක්තිය කියලා. එහෙනම් ළමයි යාන්ත්‍රික ශක්තිය ගත්තොත් ඒකේ කොටස් දෙකක් තියෙනවා. චාලක ශක්තියයි විභව ශක්තියයි. දැන් අපි යාන්ත්‍රික පද්ධතියක් කිව්වොත් ළමයි ගණන් වල ඒ පද්ධතිය තුල ගැප් වෙලා තියෙන්නේ මුළු ශක්තිය චාලක ශක්තියයි විභව ශක්තියයි ලෙස. විශ්වයම ගත්තොත් මුළු ශක්තිය මේ එක එක ශක්ති ආකාර වලින් ශක්තිය බෙදලා ගිහිල්ලා ගබඩා වෙලා තියෙනවා. ගැප් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය වෙන්නේ ඉතින් මේ එක් ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය වෙන එක වෙන්නේ. ඕනම තැනක එහෙමනේ. දැන් මේ ලයිට් එළියෙන්නෙත් එහෙමනේ නේ. හරි කරන්ට් එක එන්නෙත් නේ. ජල විදුලි බලාගාර වලින් නිපදවා ගන්න ශක්තියනේ ඉහළ තියෙන ජලය හරි පහළට එද්දී එයාගේ විභව ශක්තිය අඩු වෙනවා. සහ චාලක ශක්තිය වැඩි වෙනවා. හරි ඒව ටර්බයින් එකේ වැඩිලා ඒ චාලක ශක්තිය සහ විභව ශක්තියනේ ජෙනරේටර් හරහා මොකක් කරගන්නවද? විද්‍යුත් ශක්තියට හරවනවා. අර චාලක ශක්තියයි විභව ශක්තියයි ජලයේ තිබ්බ පරිවර්තනය වෙනවා ජල විදුලි බලාගාරයක් තුල විද්‍යුත් ශක්තියට. ඒ විද්‍යුත් ශක්තිය ඔය කේබල් දිගේ ඇවිල්ලා මේ ලයිට් හරි මේවා හරහා ආයි ඒවා ආලෝක ශක්තියට නැත්නම් අපි හීටරයක් දැම්මොත් තාප ශක්තියට පරිවර්තනය කරගන්න පුළුවන්. ශක්තිය මැවෙන්නෙත් නැහැ විනාශ වෙන්නෙත් නැහැ. වෙන්නේ එක් ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය වෙන එක වෙන්නේ. හරි දැන් ආලෝක ශක්තිය ජූල් 10ක් නිපද වෙද්දී තව පැත්තකින් ජූල් 10ක්
මේ මොනවා වෙනවද? ආලෝක ශක්තියට පරිවර්තනය වෙන්න ඕනේ. හරි. චාලක ශක්තිය ඊවෝ ශක්තිය ජූල් 10ක් අඩු වෙලා ඒ අඩු වෙච්ච ජූල් 10 තාප ශක්තියට හරි මේ ශබ්ද ශක්තියට හරි මේ ධ්වනි ශක්තිය ආලෝක ශක්තියට හරි පරිවර්තනය වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි මේ යාන්ත්‍රික පද්ධතියක් කියලා කියන්නේ චාලක ශක්තිය සහ විභව ශක්තිය පමණක් අන්තර්ගත වන පද්ධතියක්. ඒ යාන්ත්‍රික ශක්තිය ලෙස අපි ගන්න ළමයි චාලක ශක්තියයි විභව ශක්තියයි. හරි. අපි මුලින්ම බලමු ළමයි මේ චාලක ශක්තිය කියන කොටස. චාලක ශක්තිය. අපි ඒක තමයි අංකණය කරන්නේ කයිනටික් එනර්ජි හින්දා E සිම්පල් K හරි මොකක් හරි මෙතන K දැම්මනම් හරි. EK චාලක ශක්තිය අංකණය කරන විදිය. හරි අපි දැන් චාලක ශක්තිය සඳහා සමීකරණය දන්නවා. අපි ඔන්න ඔප්පු කරලා බලමු. හිතන්න මෙන්න වස්තුවක්. හරි ආරම්භක ප්‍රවේගය U බිඳුවයි. හරි. මම මේ වස්තුව මත කිසියම් බලයක් එල්ල කරලා මෙයාව ත්වරණයක් සහිතව මෙහෙම තල්ලු කරයි යනවා. හරි තල්ලු කරන් යනවා S විස්ථාපනයක් එනකම්. හරි. F බලය යොදලා ඔහම S විස්ථාපනයක් වෙනකන් තල්ලු කරන් ආවා. මෙතනට එද්දි ප්‍රවේගය මෙහාගේ D දක්වා වැඩි වුණා. හරි. මෙතන බලය යොදනකොට T සමානයි බිඳුවයි. මෙතනට එද්දි T සමානයි D. දැන් මේ වෙලාවේ ළඟ අපි මේ වස්තුව ස්කන්ධයෙන් මේ වස්තුව මත යොදපු බලයෙන් කළ කාර්යයක් තියෙනවානේ. ඔන්න ඔය කාර්යය තමයි ළමයි මොකක් ලෙස ගබඩා වෙන්නේද? චාලක ශක්තිය ලෙස ගබඩා වෙන. අපි කලින් ගණන් වලත් දැක්කනේ. අපි යෙදුව බලයෙන් කළ කාර්යයෙන් මෙයාගේ ප්‍රවේගය වැඩි වෙලා ඒ කාර්යයෙන් චාලක ශක්තිය ලෙස ගබඩා වෙනවා. එහෙනම් වස්තුවේ ගබඩා වූ චාලක ශක්තිය නේ වස්තුවේ අතන්ට එද්දී වස්තුවේ ගබඩා වූ චාලක ශක්තිය මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ නේද? යෙදූ බලයෙන් කළ කාර්යයට. යෙදූ බලයෙන් කළ කාර්යයට. හරි. යෙදූ බලයෙන් කළ කාර්යයට සමාන වෙන්න ඕනේ. තමයි යෙදූ බලයෙන් කළ කාර්යය කොහොමද ලියන්නේ? බලයේ වතාවක් බලයේ දිශාවට සිදු වෙච්ච විස්ථාපනය. මේ F වතාවක් S. F වතාවක් S. හරිනේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් වස්තුවට F සමානයි ma දාලා අපිට මම වස්තුවට යන පැත්තට F සමානයි ma දානවා. ඉතින් බලයේ F තමයි ස්කන්ධයෙන්මයි කරන්නේ ඒමයි. දැන් F වලට ඕගොල්ලන්ට ma දැම්ම හැකියි. ඊට පස්සේ විස්ථාපනයේ සඳහා සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. මම චලන සමීකරණයක් දානවා වස්තුවට. ගන්න. හරි v වර්ග සමානයි u වර්ග ධන 2as. ඔතනින් මම s මුක්ත කරොත් හරි මෙතන u බිඳුවයි නිශ්චල සායන පටන් ගත්තේ දෙවරක් as. හරි v වර්ග බෙදීම 2a කියලා එනවා s. ඔකින් s මුක්ත කරගන්න. හරි as සඳහා වගේ මේකට ආදේශ කරන්න. v වර්ගයට 2a. m කැපිලා ගිහිල්ලා මොකක් එනවද? ඔන්න ඔයගොල්ලෝ දන්න. හරි මේ දෙක යට තියනවා කියන්නේ දෙකෙන් එකයිනේ. දෙකෙන් එකයි. හරිද? මෙතන මොකද 2a නේ එන්නේ 2a හරි කැපෙන්නේ a නේ හරි එතන නා දෙක හරේ කියන්නේ භාගයයි නේ භාගයයි mv වර්ග කියලා එන්නේ භාගයයි mv වර්ග චාලක ශක්තිය ek ඔන්නම ළමයි චාලක ශක්තිය සඳහා ප්‍රකාශනය ඔප්පු කරන්නේ ඒ කියන්නේ චලනය වන වස්තුවකට කාර්ය කිරීමේ හැකියාවක් තියෙනවා මේ හැකියාව ඒ වස්තුවේ අපි චාලක ශක්තිය ලෙස හඳුන්වනවා තමයි චාලක ශක්තිය කියන්නේ ඉතින් ශක්තියම තමයි ජූල් වලින්මයි එහෙනම් ළමයි v ප්‍රවේගයෙන් යන m ස්කන්ධයක් සහිත වස්තුවක එම මොහොතේ චාලක ශක්තිය එයාගේ කිසියම් ශක්තියක් ගැප් වෙලා තියෙනවා නේ චලිත වන ස්කන්ධයක් සහිත වස්තුවක කිසියම් ශක්තියක් ගැප් වෙලා තියෙනවා ඒ ගැප් වෙලා තියෙන ශක්තියේ අගය කොච්චරක්ද කියලා අපිට හොයන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය දාලා භාගයයි වස්තුවේ ස්කන්ධය වතාවක් ඒ මොහොතේ ප්‍රවේගයේ වර්ගයේ ගුණිතෙන් එනවා චාලක ශක්තිය හරි එතකොට අපි මේකේ පස්කාරයක් ගන්න හැකිනේ වස්තුවක් කොහොම යද්දී හරි නියත තරණයෙන් හරි යන වස්තුවක අපි මේ ප්‍රවේගයත් එක්ක චාලක ශක්තිය වෙනස් වීම ප්‍රස්ථාරගත කරමු. ඔයගොල්ලන්ට පේනවා මෙතන අපි චාලක ශක්තිය කියන්නේ y අක්ෂයට ගන්නවා මේක නම් නියතයක් මේ භාගයයි එන්නේ. ඒක නිකන් හරි a නෝට් කියලා ගන්නකො. හරි මේක x අක්ෂනේ v x ගේ ඒතර v වර්ග හින්දා x වර්ග. අර y සමානයි ax වර්ග ප්‍රස්ථාරයක් තමයි එන්නේ මොකද? නේ? අවමයක් සහිත වක්‍ර ප්‍රස්ථාරයක් එන්නේ මම මේ පැත්ත විතරයි යන්නේ. මේ පැත්ත නම් ඉන්නේ හරි ප්‍රවේගය වැඩි වෙන්න චාලක ශක්තිය ශීඝ්‍ර ලෙස වැඩි වෙන්න ගන්නවා. හරි වක්‍ර ප්‍රස්ථාරයක් එන්නේ නේ. අර y සමානයි ax වර්ග හැඩති ප්‍රස්ථාරයක් එන්නේ. හරි ඒ ටික වැදගත්. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපි බලමු මේ චාලක ශක්තිය දැන් හොයන්න ගියොත් මේ හොයන්න පුළුවන් වෙන්නේ. අද දැන් හිතන්නකො ස්කන්ධය ග්‍රෑම් 200ක් වන වස්තුවක ප්‍රවේගය හිතන්න
තප්පරයට මීටර 10ක් වෙද්දී වස්තුවේ චාලක ශක්තිය භාගයයි m v වර්ග දාන්න ඕනේ. හරි. භාගයයි m කීයද? ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් කරලා දාන්න 1000න් බෙදන්න බෑ. 10න් බෙදනවා කියන්නේ මේක උඩට එද්දි 10 3 ඍණ 3ක් වෙනවා. ප්‍රවේගී වර්ගය කීයද? 10 වර්ගය එන්නේ. මෙතන 200 දෙකෙන් ගෙපුවාම 100යි. 10 ඍණ 3යි. 10 වර්ගේ 100යි. මෙතන බිංදු 4න් 3ක් කපලා දාන්න ඍණ 3ට ජූල් කීයද එන්නේ? 10යි. හරි. ජූල් 10යි. දැන් සමහර ගණන්වල මෙහෙමත් දෙනවා දැන්. හිතන්නකෝ ආරම්භක ප්‍රවේගයේ තප්පරයට මීටර 5යි. හරි. පටන් ගන්න මොකක් හරි ප්‍රවේගයක් තියෙන වස්තුවක හරි. දැන් වස්තුවක් තප්පරයට මීටර 5ක ප්‍රවේගයෙන් චලිත වෙමින් ඉද්දී වස්තුව මත බලයක් එල්ල කරනවා. එන්නේ වස්තුවක් කොහොම යන ගමන් තියෙනවා තප්පරයට මීටර 5කින් එම මොහොතේ වස්තුව මත බලයක් එල්ල කරනවා. ඒ වෙලාවේ ඒ මොහොතේ ඉඳන් වස්තුව තව ස්තුරක් ගිහිල්ලා වස්තුවේ ප්‍රවේගය හරි දන්නකෝ 15 දක්වා වැඩි වුණා කියලා. දැන් මේ වෙලාවේ ළමයි මේ යෙදූ බලය නිසා නේ යෙදූ බලයෙන් මෙතන ඉඳන් මෙතනට එද්දි කළ කාර්යයක් තියෙනවනේ. ඒ යෙදූ බලයෙන් කළ කාර්යය මොකක් වෙනවද? ඒකෙන් තමයි මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. ඒ මේ වෙලාවේ නම් ලියන්න වෙද්දී යෙදූ බලයෙන් කළ කාර්යනේ. යෙදූ බලයෙන් කළ කාර්ය සමානයි වස්තුවේ චාලක ශක්තිය වැඩි වෙච්ච ප්‍රමාණයට. චාලක ශක්තිය වැඩි වූ ප්‍රමාණයට. වස්තුවේ යෙදූ බලයෙන් කළ කාර්ය කීයද? මෙතන ඉඳන් මෙතන දෙනකම් F වතාවක් බලයේ වතාවක් බලයේ දිශාවට විස්ථාපනය. F වතාවක් S. හරි කියන්නේ දැන් මෙතන භාගයයි MB වර්ග විතරක් ලියුවොත් වැරදි. මොකද බලයේ යොදද්දිත් මෙයාගේ චාලක ශක්තිය ගැප් වෙලා තිබ්බනේ පොඩ්ඩක් හරිනේ. ඊට වඩා තව වැඩි වෙච්ච ටික තමයි ගන්න ඕනේ. මෙතෙන්දී. එහෙනම් මොකද කරන්න ඕනේ? පසු චාලක ශක්තියෙන් අර බලයේ යොදනකොට තිබ්බ චාලක ශක්තිය අඩු කරලා දාන්න ඕනේ. අන්න ඊටු ටික තමයි මේ යෙදූ බලයෙන් මෙතන ඉඳන් මෙතනට S දුරක් තල්ලු කරලා කරපු කාර්යයෙන් ඊටු චාලක ශක්තිය ටික වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේක වාට හරි භාගයයි M එලිතරම් නේ V වර්ග ඍණ U වර්ග. හරි ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි කියලා ගන්නවා. හරි භාගයේ වරක් ස්කන්ධ 2යි කිලෝග්‍රෑම් V 15 වර්ගයේ ඍණ U 5 වර්ගයේ කීයෙන් දෙකට දෙක කැපිලා යනවා. 15 වර්ගයේ 225 ඍණ 5 වර්ගයේ 25යි කීයද? ජූල් 200ක කාර්යයක් තමයි කරලා තියෙන්නේ. මේ වස්තුව හිතන්නකෝ දැන් මීටර අපිට දුන්නා නම් 5ක් චලිතුණා කියලා මේ අවස්ථාවේ යෙදූ බලය ගන්නත් පුළුවන් නේ. හරි යෙදූ බලය ඇහුවොත් වස්තුව මීටර 5ක් ආවනම් හරි F වතාවක් මීටර 5ක්. අර අපි යෙදූ බලයෙන් කළ කාර්යයෙන් තමයි මෙතන ඉඳන් මෙතනට එද්දී චාලක ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. නැත්නම් මෙතන අවසාන චාලක ශක්තියට F වතාවක් S සමාන කරලා හරියන්නේ නැහැ. ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් කියලා දුන්නා නම් අවුලක් නැහැ. හරි එතකොට ඉතින් ආරම්භක ප්‍රවේගය කොහොමද බිඳුවක් වුණාම චාලක ශක්තිය ආරම්භක බිඳුවක් කියලා Fs සමානයි භාගයේ mv වර්ගයම තමයි එන්නේ. හැබැයි බලයේ උදද්දී ප්‍රවේගයක් තිබ්බනම් ඒ වෙලාවේ කොහොමත් මෙයාගේ ආරම්භයේදී චාලක ශක්තියක් ගැප් වෙලා තිබිලා තියෙනවා. ඒකට මේ යෙදූ බලයෙන් කාර්ය කරපු දින් කොටසක් ගිහිල්ලා නැහැ. එතන ඉඳන් මෙතෙන්ට එද්දී තව වැඩිපුර වැඩි වෙච්ච චාලක ශක්තිය තමයි මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී මේ යෙදූ බලයෙන් කළ කාර්යයට සමාන වෙන්නේ. චාලක ශක්තිය වැඩි වීම. පසු චාලක ශක්තියෙන් බලයේ යොදනකොට තිබ්බ චාලක ශක්තිය අඩු කරන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ ටික වැදගත්. ඉතින් ඔතනින් ඕගොල්ලන්ට F වතාවක් මීටර 5නේ. හරි මේ පැත්ත 200යි නේ. හරි පහෙන් කැපුවාම කීයද? හරි පහෙන් කැපුවාම මෙතන එනවා 50ක්ද 40ක් එන්නේ 200 පහෙන් බෙදුවාම F නිව්ටන් 40ක බලයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඒ ටික අපිට ඉතාමත් වැදගත්. හරි මම මේකේ අවශ්‍ය කොටස් ටික පහල දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ බලමු ළමයි මේ චාලක ශක්තිය සහ ගම්මිතාවය අතර සම්බන්ධය. ඔන්න ඔවත් දැන් බහුවර්ණ වලින් වැදගත්. චාලක ශක්තියයි වස්තුවක ගම්මිතාවයයි ප්‍රවේගයයි ස්කන්ධයයි අතර සමීකරණ සම්බන්ධතාව. ඒ දෙක ඉතාමත් වැදගත්. හරි. අපි හිතන්නකෝ ළමයි මේ වගේ වෙන වස්තුවක් තියෙනවා. ස්කන්ධයෙන්. හරි වස්තුවේ ප්‍රවේගය v. දැන් මෙයාගේ ළමයි ගම්මිතාවය මතකද? ගම්මිතාවය රේඛීය ගම්මිතාවය v. සහ මෙයාගේ චාලක ශක්තිය E K. හරි. මට මේ රාශීන් හතර අතර සමීකරණ දෙකක් ලිව්වේ. ඒකෙන් එකක් මොකද්ද? එකක් තමයි චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ග. හරිනේ. මේ වෙලාවේ චාලක ශක්තිය. අනිත් එක තමයි මේ වෙලාවේ මෙයාගේ රේඛීය ගම්මිතාවය. ගම්මිතාවය කියන්නේ ස්කන්ධේ වතාවක් ප්‍රවේගය. දැන් ළමයි අපිට පුළුවන් මේ දෙක මික්ස් කරලා එකට
අලුත් සමීකරණ අලුත් සම්බන්ධතා හදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ වස්තුවේ මේ මොහොතේ චාලක ශක්තිය. මේ තියෙන්නේ මේ මොහොතේ ගම්මිතාවය. දැන් කාට හරි පුළුවන් ඔන්න බලන්න මේ වගේ මම මේක සකස් කරනවා භාගයයි. හරි මම මේක මෙහෙම ලියනවා. හරි mv වර්ගයේ කඩනවා මෙහෙම. mv වතාවක් v කියලා වැරද්දක් නෑ. mv වර්ගයේ v වතාවක් v. දැන් mv කියන එකේ ගුණිතේ සමානයිනේ ගම්මිතාවයට මෙන්න. mv ගුණිතට දානවා p. ඔන්න අලුත් සමීකරණයක් කරන් කොටු කරගන්න අවශ්‍ය නැහැ. අර බහුවර්ණ වල එහෙනම් මේ වගේ ප්‍රශ්න වලින් ප්‍රශ්න එනවා මේවත් එක්ක පාවිච්චි කරලා හදන ඒවා. ගණන් කීපයක් හදලා පෙන්නන්න. භාගයයි PV. ඔන්න සම්බන්ධය. ඒතර වස්තුවක චාලක ශක්තිය ලිව්ව හැකි භාගයයි වස්තුවේ ගම්මිතාවේ ඒ වෙලාවේ වතාවක් ප්‍රවේගය. ගුණිතේ සමානයි චාලක ශක්තිය. ජූල් වලින් එනවා. එහෙම නැත්නම් ළමයි මෙහෙමත් ගන්න පුළුවන්. තව විදියක්. මේ චාලක ශක්තිය භාගයයි මං MV වර්ගය තව m එකකින් වැඩි කරලා m එකකින් බෙදනවා. වැරද්දක් තියෙනවද? ඉතින් මෙයාට මම කැපිලිහම මේක මෙනවනේ. ඔබ්ද m එක දානවා මෙහෙම. m වතාවක් m වර්ගය. හරි m වතාවක් m වර්ගය යටත් m එකක් තියෙනවා. මේක මෙනවා කැපුණාම මම මේක දැන් ලියා ගන්නවා කොහමද? භාගයයි m වර්ග v වර්ගය පොදු දර්ශකයක් වරහණක් දාලා එළියට ගන්න පුළුවන්. නේ? mv සම්පූර්ණකයේ වර්ගයට mv කියන්නේ p හින්දා ගම්මිතාවයි. මේක දැන් ලියුව හැකි භාගයයි mv ට දාන්න p. ඒකේ p ගේ වර්ගනේ p වර්ග එනවා. යට m. ඔන්න ඊළඟ සමීකරණය. හරි. ඒකේ සමානයි මොකක්ද අනිත් එක එතකොට? වස්තුවේ චාලක ශක්තිය ලියුව හැකි ළමයි භාගයේ වතාවක් ගම්මිතාවේ වර්ගයේ බෙදීම වස්තුවේ ස්කන්ධයෙන් ගන්නත් පුළුවන්. මෙන්න මේ දෙක දැන් අපිට බහුවර්ණ කරද්දී තමයි වැදගත් වෙනවා. මම පොඩි ගානක් හදලා පෙන්නන්නම්. ඕකත් එක්ක සම්බන්ධ වෙනවා. හරි. ප්‍රශ්නාංක 10 රෝම ඉලක්කම් 3 ටියුට් එකේ. හරි ටියුට් 15 දාලා තියෙනවා නැත්නම් ඕගොල්ලන්ට කොහොමද ඊමේල් එකට එවනවා. හරි ඔක්කොම නෝට්ස් ටියුට් එක. A හා B නම් අංශු දෙකකට සමාන චාලක ශක්තියින් තිබුණද B අංශුවේ ප්‍රවේගය A හි ප්‍රවේගයෙන් 4 ගුණයකින්. අහනවා A හි ගම්මිතාවය බෙදීම B හි ගම්මිතාවය අතර අනුපාතය හොයන්නලු. දැන් ඒ වගේ අවස්ථාවක තමයි රූපය අඳ ගන්න ඕනේ. මොකක්ද? දැන් අංශු දෙකක් වස්තු දෙකක් තියෙනවා. මෙන්න A වස්තුව මෙන්න B වස්තුව. ගානේ කියනවා තමයි දැන් මේ දෙන්නා කිසියම් ප්‍රවේග වලින් චලිත වෙමින් එන්නේ. හරි මේ වස්තුවේ ප්‍රවේගය VA, මේ වස්තුවේ ප්‍රවේගය VB. මේ වස්තුවේ ගම්මිතාවය PA කියලා ගමු. මේ වස්තුවේ ගම්මිතාවය PB. හරි මෙයාගේ ස්කන්ධය MA. මේ වස්තුවේ ස්කන්ධය MB. මේ වස්තුවේ චාලක ශක්තිය EKA. මේ වස්තුවේ චාලක ශක්තිය EKB. ඔන්න වගේ අපිට සංකේත වලින් දාගන්න පුළුවන්. ඔහම වස්තු දෙක ගමන් කරද්දී චාලක ශක්තිය, ගම්මිතා, ස්කන්ධ සහ අනිත් ඒවා අපිට ඔක්කොම ඔය වගේ දාගන්න පුළුවන්. ගාණි කියන වස්තු දෙකේ ළමයි සමාන චාලක ශක්තියින් තිබුණද වස්තු දෙකේ චාලක ශක්තිය සමානයි. ඒ කියන්නේ මෙයාගේ මේ වෙලාවේ චාලක ශක්තිය සමානයි මෙයාගේ චාලක ශක්තියට. EKA අරයාගේ EKB චාලක ශක්තිය සමානයි. නමුත් ගාණි කියනවා හරිද? B අංශුවේ ප්‍රවේගය A හි ප්‍රවේගයෙන් 4 ගුණයක්ලු. B අංශුවේ ප්‍රවේගය නේ BB කියන එක සමාන වෙනවා එතකොට කාටද? A අංශුවේ ප්‍රවේගනේ B අංශුවේ ප්‍රවේගයද A අංශුවේද? B අංශුවේ ප්‍රවේගය A හි ප්‍රවේගයෙන් 4 ගුණයකින්. ඔව්. ඒ කියන්නේ BB කියන එක සමානයි A ගේ ප්‍රවේගය වගේ 4 ගුණයකට මෙන්න. කොහොම දෙයක් කියනවා. BB සමානයි 4යි VA. මෙයාගේ ප්‍රවේගය වගේ 4 ගුණයක්ලු B ගේ ප්‍රවේගය. අපෙන් අහනවා ගම්මිතා දෙක අතර අනුපාතය. දැන් චාලක ශක්තියට අපි සමීකරණ දෙයක් ගත්තනේ එක්ක මෙයා එක්ක මෙයා. නේ? දැන් ප්‍රවේග අතර සම්බන්ධය දන්නවා ගම්මිතා අතර සම්බන්ධය නැහන්නේ. ස්කන්ධ ගැන දන්නේ නැති හින්දා තමයි මේ සම්බන්ධය ගන්න එපා. දෙන්නගේ ස්කන්ධ අතර සම්බන්ධය දන්නේ නැහැ. මෙයාව දැම්මම නම් හරි. මෙයාගේ චාලක ශක්තිය ලියුව හැකි භාගයයි නේ? මෙයාගේ චාලක ශක්තිය PA ගම්මිතාවේ ප්‍රවේගය VA. සමානයි අරයාගේ චාලක ශක්තිය ලියුව හැකි භාගයයි PB VB. නේ? තර භාගය කැපිලා යනවා. හරි. දැන් අපෙන් අහන්නේ ගම්මිතා දෙක අතර අනුපාතනේ මම මෙහෙ ලියන්නම්. ඒතර PA වතාවක් VA සමානයි PB වතාවක් අන්න VB ට තමයි VB සමානනේ 4යි VA ට. ඒ ගේ ප්‍රවේගය වගේ 4 ගුණයක් මේ B ගේ ප්‍රවේගය. ඒතකොට මේ VA ට මේ VA කැපිලා යනවා. දැන් PA A ගේ ගම්මිතාවේ බෙදීම මේක හරස් තුන කරන්න PB සමානයි කී දෙන්නේ 4යි. ඉතින් 4 යට එකයි නේ.
4 යට 1යි අනුපාතය. 4 අනුව 1යි. ඔන්න ඔය වගේ බහුවර්ණ වලට තමයි ප්‍රශ්න එනවා. ඒක වැදගත්. බහුවර්ණ වලට ඔය වගේ ඒවා එනවා. ඒතර මෙයා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. චාලක ශක්ති සමානින්ද සමාන කරා සමීකරණ දෙක දෙන්නට ආදේශ කරා මේ සම්බන්ධයෙන් දාලා A ගේ ගම්මිතාවය සහ B ගේ ගම්මිතාවය අතර අනුපාතය 4ක් කියලා එනවා. 4 ගුණයක් නේ. හරස් ගුණ කරොත් එහෙම A ගේ ගම්මිතාවය සමානයි 4 වරක් B ගේ ගම්මිතාවය කියලා එන්නේ. හරිද? ඒක තව 10 ප්‍රශ්නාංක 10ම රෝම ඉලක්කම් 5ක් බලමු. වස්තු දෙකක ස්කන්ධ අතර අනුපාතය. මේවා MCQ වලට නෑ. ආපු ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. වස්තු දෙකක ස්කන්ධ අතර අනුපාතය 1.4ක් වන අතර අන්න ස්කන්ධ සම්බන්ධ කරලා දුන්නොත් තමයි මේ සම්බන්ධය පාවිච්චි කරන්නේ. හරි එතකොට අපිට ප්‍රවේග සම්බන්ධ කරලා දීලා නෑ ගන්න බලමු. ප්‍රවේග සම්බන්ධ කරලා දුන්නොත් මේක පාවිච්චි කරන්න. හරි අවස්ථා දෙකට දාලා සම්බන්ධයක් ගන්න තියෙන්නේ. වස්තු දෙකක ස්කන්ධ අතර අනුපාතය 1.4ක් වන අතර ඒවායේ චාලක ශක්තිය අතර අනුපාතය 4.1ක් වේ. වස්තු දෙකේ රේඛීය ගම්‍යතා අතර අනුපාතය අහනවා. දැන් මේ වගේ රූපයක් ටක් ගාලා ඉඳ ගන්න. දැන් මේ තියෙන්නේ A වස්තුව. හරි. මේ තියෙන්නේ B වස්තුව. හරි. ක්‍රියාවේ ප්‍රවේගය VA එවන ලියන්න ඕනේ නැහැ VB. මොකද ප්‍රවේග අතර සම්බන්ධයක් නැහැ. අපිට දීලා තියෙන්නේ ස්කන්ධ අතර අනුපාතය. හරි. ඒ කියන්නේ දැන් පළවෙනි වස්තුවේ ස්කන්ධය සහ දෙවන වස්තුවේ ස්කන්ධය අතර අනුපාතය 1.4යි. දැන් කාට හරි වුණා මෙහෙම ලියන්නත් පුළුවන් නේ. පළවෙනි වස්තුවේ ස්කන්ධය ළමයි m කියලා ගත්තොත් දෙවෙනි වස්තුවේ ස්කන්ධය 4යි එන්නේ. මොකද 1.4යි. ඊට පස්සේ වස්තු දෙකේ චාලක ශක්තිය අතර අනුපාතය 4.1යි. එතකොට මෙයාගේ චාලක ශක්තිය 4යි E කියලා ගත්තොත් මෙයාගේ චාලක ශක්තිය E නේ. නැත්නම් m නෝට් 4යි m නෝට් 4යි E නෝට් E නෝට්. මෙයාගේ ස්කන්ධේ m නෝට් කියලා ගත්තොත් මෙයාගේ ස්කන්ධේ 4යි m නෝට් 1.4යි. චාලක ශක්තිය අතර අනුපාතය 4.1යි නේ. 4 ගුණයක් මෙයාගේ වැඩි වෙන්න ඕන චාලක ශක්තිය. මෙයාගේ ස්කන්ධේ මෙයාගේ ස්කන්ධේ 4 ගුණයක් මෙයාට වඩා වැඩි වෙන්න ඕන. දැන් අපෙන් අහනවා ගම්‍යතා අතර අනුපාතනේ නේ. අපි මෙන්න මේ සමීකරණය පාවිච්චි කරමු. මේ සමීකරණය. එතකොට මෙයාගේ චාලක ශක්තිය EK. හරි මේක ලියලා ආදේශ කරා නම් හරි මම කෙලින්ම ආදේශ කරන්නම් මේකම. හරි මෙයාගේ චාලක ශක්තිය 4යි E සමානයි භාගයයි ගම්‍යතාවේ PA වර්ග යට ස්කන්ධෙම් නෝ. මේකම මෙයාට ආදේශ කරන්න. මෙයාගේ දත්තත් මේකට ආදේශ කරන්න. මෙයාගේ චාලක ශක්තිය E නෝට් සමානයි භාගයයි ගම්‍යතාවේ PB. හරි ඒකේ වර්ගය. බෙදීම ස්කන්ධය 4යි m නෝට්. හරි මෙතන 4යි m නෝට්. දැන් ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ දෙක අතර අනුපාතය ගන්න ඕනේ ඉන්න මම E නෝට් සඳහා ආපු මෙන්න මේ ප්‍රකාශනේ මෙන්න මෙතනට ආදේශ කරන්න. 4 වරක් E නෝට් අන්න අර ගත් එක දාන්න භාගයයි 4 වරක් E නෝට් දාන්න භාගයේ වතාවක් PB වර්ගයට 4යි m නෝට්. හරි සමානයි මේ පැත්තේ භාගයයි PA වර්ගයට එහාට මෙහාට සූ කරලා ගන්න තියෙන්නේ ඉතින් m නෝට් කැපෙනවා. හරි මේ 4ට මේ 4 කැපෙනවා. මේ දෙකට මේ පැත්තේ හරිය දෙක කැපෙනවා. ඉතින් කෙලිමට මොකක්ද දෙන්නේ එතකොට? හරි PB වර්ග සමානයි PA වර්ග කියලා එනවා. දෙපැත්තේ වර්ගමූල ගත්තාම මොකද වෙන්නේ? PB සමානයි PA. එතකොට PB මෙහාට හරස්න කරාම එක යට එකයි දෙන්නේ අනුපාතය. ඒ කියන්නේ සමානයි. දෙන්නගේ ගම්‍යතා සමානයි කියලා එන්නේ. හරි PA සමානයි PB කියන්නේ ඉතින් අනුපාතය 1:1යි නේ. හරි නේද? අනුපාතය 1:1යි එන්නේ. හොඳයි. දැන් ඊට පස්සේ තමයි අපි බලමු මේ විභව ශක්තිය සම්බන්ධ කොටස් ටික වැදගත්. විභව ශක්තිය. හරිද? විභව ශක්තිය කියන ශක්ති ප්‍රභේද. දැන් අපි යාන්ත්‍රික ශක්තිය වල චාලක ශක්තිය කතා කරා. ඊට පස්සේ චාලක ශක්තිය සහ ගම්‍යතාවය අතර සම්බන්ධයක් කතා කරා. ඔය බහුවර්ණ වලට එහෙම වැදගත්. එතන මේ මොකක්ද මේ විභව ශක්තිය කියලා කියන්නේ? විභව ශක්තිය කියලා කියන්නේ වස්තුවේ පිහිටීමේ ස්වභාවය මත වස්තුවක ගබඩා වන ශක්තිය. අපි විභව ශක්තිය ලෙස හඳුන්වනවා. විභව ශක්තිය. විභව ශක්තිය. හරි අපි මේක අංකණය කරන්නේ පොටෙන්ෂියල් එනර්ජි හින්දා විභව ශක්තිය EP වලින්. ඒ විභව ශක්තියේ තමයි ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අනිත් එක තමයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය. දැන් අපිට ඔය දෙකම ඉගෙන ගන්න තියෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. හරි. විභව ශක්තිය පොදුවේ EP වලින් අංකණය කරනවා. ළමයි මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා කියන්නේ? ස්කන්ධයක් තියෙන වස්තුවක්
මේ ගුරුත්වයේ පිහිටන ස්ථානයේ මත එක එක තැන්වල අපි මේ පෑන දැන් මෙතන තියෙද්දි මෙයාගේ විභව ශක්තියක් ගැප් වෙලා තියෙනවා. හරි? මම මෙතනට අරන් ගියොත් ඒ විභව ශක්තියක් ගැප් වෙනවා ඊට වඩා වැඩි. මේ වස්තුවක් අපි ඉහළට අරන් යන්න ගැප් වෙන විභව ශක්තිය වැඩි වෙනවා. පහළට අරන් එන්න විභව ශක්තිය අඩු වෙනවා. නිදහස් වෙනවා ශක්තිය. වස්තුවක් ඉහළට අරන් යන්න අපි කාර්ය කරන්න ඕනේ. අපි කරන කාර්ය තමයි මෙයාගේ අර වැඩි වෙන විභව ශක්තිය ලෙස ගබඩා වෙන්නේ. වස්තුවක් පහළට අරන් එන්න අපි කාර්ය කරන්න ඕනේ නැහැ ළමයි. මේ වස්තුවක් පහළට අරන් එන්න අපි කාර්ය කරන්න ඕනේ නැහැ බලයක් යොදලා. ඉතින් මෙයා නිකම්ම එයාගේ අර ගුරුත්වයෙන්ම එයා පහළට එනවා. අපි කාර්ය කරන්න ඕනේ නැහැ. හරි ගුරුත්වයෙන් කාර්ය කරලා එයාව පහළට අරන් එනවා. හැබැයි ඉහළට අරන් යන්න අපි කාර්යයක් කරන්න ඕනේ. ඒ අපි කරන කාර්ය තමයි මෙයාගේ විභව ශක්තිය ලෙස එන්න ඉහළට යන්න වැඩි වෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා කියන්නේ මොකක් හරි අපි ස්කන්ධයක හරි ස්කන්ධයක් අරගෙන අපි බලයක් දීලා එයාගේ හැඩය වෙනස් කරනවා. එක්ක මෙයාව අදිනවා. දැන් ස්ක්‍රීන් එකක් දුන්නා නේ රබර් පටියක්. හරි රබර් වගේ ඒවා අපි දණ්ඩක් නේ හරි කම්බි අපිට අදින්න පුළුවන් නේ. ඇද්දාම ළමයි මෙයාගේ හැඩය වෙනස් වෙනවා. නේ හැඩය වෙනස් වුණාම හැඩේ වෙනස් වීම නිසා මෙයාගේ අර අපි කරපු කාර්යය අපි අදින්දි බලයක් දීලා විස්ථාපනයක් ඇති කරනවානේ මේක අදින්දි නේ දිග වැඩි කරනවා එක්ක දිග අඩු කරනවා නේ හරි ස්පින් එකක් කරන් දිග සම්පීඩනය කරන්නත් පුළුවන් මේ අදින්නත් පුළුවන් හරි යන්නේ මේ වගේ අවස්ථාවල අපි කරන කාර්යය ඒ වස්තුවේ දුන්නේ හෝ රබර් පටලේ හෝ කම්බියේ හෝ නේ දණ්ඩේ හෝ ගබඩා වෙනවා කරන කාර්යය අන්න ඒකට කියනවා ඒ ගබඩා වන ශක්තියට අපි කියනවා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා හරි අපි ඉස්සෙල්ලාම දැන් කතා කරමු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දැන් කිසියම් අපි වස්තුවක් ගත්තොත් ළමයි කිසියම් ස්ථානයක තියෙද්දි මේ ගුරුත්වයේ ස්කන්ධයෙන් නම් හරිද? අපි මේ වස්තුව එතන ඉඳන් හිතන්නකෝ දැන් අපි h උසකට අරන් යනවා අපි මේක අලුත් කරා නේ? h උසකට අරන් ගියෝ. හරිද? අපි කියනවා මේ වස්තුවේ මෙතන ඉඳන් මෙතෙන්ට අරන් ආවොත් මෙයාගේ ගබඩා වන විභව ශක්තිය මොකද්ද? විභව ශක්තිය ලියන්නේ EP හරි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියද්දී mgh වලින් තමයි ලියන්නේ. එතකොට ළමයි දැන් මෙයා මේ පහළ පිහිටුම් දැන් අපි ගත්තොත් මෙන්න මේ පිහිටුමේ ඉද්දි අපි සලකනවා එතකොට මෙයාගේ විභව ශක්තිය කියන්නේ බිඳුවයි කියලා සලකනවා. ඒ කියන්නේ පොළොව මට්ටමේම වෙන්න ඕනේ නැහැ. අපිට ළමයි දැන් ගණන් හදාද්දී කිසියම් මට්ටමක විභව ශක්තිය බිඳුවයි කියලා ගන්න වෙනවා. දැන් ඉස්සරහට ගණන් හදාද්දී ඒවා වැදගත්. ඒ කියන්නේ වස්තුවක් කිසියම් අපිට තිරස් මට්ටමක තියෙද්දි අපි උපකල්පනය කරනවා පොළොවේම වෙන්න ඕනේ නැහැ. පොළොව මට්ටම වෙන්න ඕනෙත් නැහැ. පොළොව මට්ටම ගත්තත් කමක් නැහැ. වස්තුව දැන් ඉඳන්කො මේ මට්ටමේ තියෙද්දි එයාගේ විභව ශක්තිය අපි බිඳුවක් කියලා උපකල්පනය කරලා එතන ඉඳන් වස්තුව උසකින් තිබ්බොත් එතකොට එයාගේ ගබඩා වෙන විභව ශක්තිය mgh එක ධනාගයක් ළමයි. ඒ මට්ටමේ ඉඳන් අපි පහලින් තිබ්බොත් වස්තුව පහළට අරන් ආවොත් ඒ කියන්නේ අපි විභව ශූන්‍ය මට්ටම මේකට කියන්නේ විභව ශක්තිය බිඳුව වන මට්ටම. හරි විභව ශක්තිය බිඳුව වන මට්ටමේ ස්කන්ධයක් තිබ්බොත් අපි ගණන් වල සලකනවා ඒ වස්තුවේ එම ස්ථානයේදී විභව ශක්තියක් ගන්න වෙන්නේ නැහැ. ගබඩා වෙන්නේ නැහැ. ඇයි h බිඳුවනේ විභව ශූන්‍ය මට්ටමේ ඉඳන් එතනට මුස h බිඳුවනේ. හරි විභව ශූන්‍ය මට්ටමෙන් පහළ වස්තුවක් අපි අරන් ගියොත් පහළ නේ. එතකොට මෙයාගේ ළමයි අපි ගබඩා වන විභව ශක්තිය හරි ඍණාගයක් ලෙස සලකන්නේ. ඍණ mgh විභව ශූන්‍ය මට්ටමේදී වස්තුවක් තිබ්බොත් ඕනම ස්කන්ධයක විභව ශක්තිය බිඳුවක් ලෙස ගන්නෙ. ඒ මට්ටමින් උඩ වස්තුවක් අපි තිබ්බොත් නේ මේ ගුරුත්වාකර්ෂණයේ ශේෂ්ත්‍රයේ එම විභව ශූන්‍ය මට්ටමින් උඩ වස්තුවක් තිබ්බොත් ගැබ් වෙන විභව ශක්තිය ධනාගයක් ලෙස ගන්නවා. විභව ශූන්‍ය මට්ටමින් යට වස්තුවක් තිබ්බොත් ගබඩා වන විභව ශක්තිය ඍණාගයක් ලෙස ගන්නෙ. ඒ කියන්නේ පහළට අරන් එද්දී විභව ශක්තිය නිදහස් වෙනවා. මේ හිතන්නකො මෙතන ඔන්න පෑන තියෙනවා. අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ මට්ටමේදී මේ පෑනේ විභව ශක්තිය දැන් බිඳුවයි කියලා. මම මේ මට්ටමින් මේක උඩට අරන් යනවා නම් මෙයාගේ විභව ශක්තිය එන්න ගබඩා වෙනවා වැඩි වෙනවා. අපි කාර්ය කරන්න ඕනේ. ආයි පහළට අරන් යද්දී විභව ශක්තිය අඩු වෙලා මෙතෙන්ටම ආවම විභව ශක්තිය ඒතර බිඳුවක් ලෙස අපිට ගන්න පුළුවන් විභව ශූන්‍ය මට්ටමේම තියෙනවා. මේ මට්ටමින් අපි පහළට අරන් ගියොත් අපිට පහළට අරන් යන්න අපි කාර්ය කරන්න ඕනේ නැහැ. මේ මට්ටමින් පහළට අරන් යද්දී විභව ශක්තිය එතකොට ඍණ විභව ශක්තිය ඍණාගයක් ලෙස ගන්න. තේරෙනවද? හරි. ඒක වැදගත්. ඊට පස්සේ තමයි වස්තුව අරන් යන මාර්ගයේ මත රඳා පවතින්නේ. දැන් මේ වස්තුව දැන් කෙලින් උඩට අරන් යන්නත් පුළුවන්. නේ කෙලින් උඩට අරන් ගියත් මේක අංක 1 පාර. මේ වගේ පාරක අරන් ආවත් මේක අංක 2 පාර. හරි. මේ වගේ පාරක අරන් ඇවිල්ලා මෙතනට අරන් ආවත් අංක 3 පාර. හරි. ඔහම වටයක් ගහලා මෙතෙන්ට ආවත්
අපි බලන්නේ වස්තුව මුලින් තිබ්බ මට්ටමයි දැන් තියෙන මට්ටමයි අතර සිරස් උස. ඒ කියන්නේ මේ මොන පාරෙන් ගිහිල්ලා වස්තුව එන්නේ මෙතෙන්ට නම් ළමයි. මෙයාගේ ගබඩාව නිගෝ ශක්තිය කීයමද? mgh මයි. හරි. අවසාන වශයෙන් දැන් උඩට අරයි යද්දි වැඩි විභව ශක්තියක් ගබඩා වෙලා ආයි මෙතනට එද්දි විභව ශක්තිය අඩු වෙලා මෙන්න මේ යගේම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ගබඩා වෙච්ච විභව ශක්තිය ලෙස. හරි දැන් වස්තුවගේ ස්කන්ධය ග්‍රෑම් 200යි. අපි සෙන්ටිමීටර හරිද 50ක් උසට අරන් ගියොත් එයාගේ ගබඩාව විභව ශක්තිය හොයන්න EP සමානයි m කිලෝග්‍රෑම් කරලා දාන්න 1000න් බෙදද්දී නැත්තම් 10 තුنين වැඩි කරන්න g 10යි h කියලා. සෙන්ටිමීටර 50 හරි මීටර කරලා දාන්න cm බෙදනවා කියන්නේ 10 ඍණ දෙකෙන් වැඩි කරනවා. එතකොට කීයද එන්නේ? හරි මෙතන සුළු කරාම ජූල් වලින් එනවා. හරි මෙතන බිංදු 2යි මේ බිංදුවයි මේ ඍණ තුනට කැපුවේ. 50 වරක් 2 100යි 100 වරක් 10 ඍණ 2යි කියන්නේ එකයි නේ එන්නේ. එකයි ජූල්. අන්න විභව ශක්තිය වැඩි වීම ධන ජූල් එකක් එන්නේ. පහළට අරන් ආවම නම් සෙන්ටිමීටර 50ක්. හරි. ඒතර මෙයාගේ ශක්තිය විභව ශක්තිය නිදහස් වෙනවා. ඒතර අපි කියන්නේ නිදහස් වෙන හින්දා ඍණ ජූල් එකක් ලෙස ගන්න ඕනේ. හරි වස්තුව අරන් යන පාරෙන් සොයාගත්තයි. අපි හැමතිස්සෙම දාන්නේ වස්තුව හිටිය මට්ටමේ ඉඳන් දැන් ඉන්න මට්ටමට සිරස් උස. හරි උඩට විභව ශක්තිය කියොත් දාන පහළට આવොත් විභව ශූන්‍ය මට්ටමෙන් දින. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ MGH සූත්‍රය අපි දාන්නේ පොළොව මට්ටමේ. ඒ පොළොව සමීපයේ සාමාන්‍ය මීටර 50 100 වගේ අන්න ඒ වගේ පරාසයක් තුල වස්තුන්ගේ විභව ශක්තිය හොයන්න විතරයි. දැන් චන්ද්‍රිකාවක විභව ශක්තිය හොයන්න MGH සූත්‍රය දාන්න බෑ. මොකද මේ ගුරුත්වාකර්ෂණය ඈතට යන්න වෙනස් වෙනවනේ. අපි සාමාන්‍ය මේ පොළොව සමීපේ ගුරුත්වාකර්ෂණය චීවලාගේ 10 කියලා ගන්නවා. උඩටම ගොඩක් ඈතට ගියොත් අඩු වෙනවනේ චීවලාගේ නේ. හරි මේ සූත්‍රය අපි දාන්නේ. එතකොට පස්වෙනි පාඩමේ ඒව ගැන අපි වෙනම ඉගෙන ගන්නවා. හරි ග්‍රහ වස්තුන්ගේ විභව ශක්තිය චන්ද්‍රිකාව පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රිකාවගේ විභව ශක්තිය හොයන්න නේ. හරි සැටලයිට් ඒ වගේ එක එක චන්ද්‍රිකා ඔය හරිද කක්ෂගත කරලා තියෙන අභ්‍යවකාශ යානාවල විභව ශක්තිය හොයන්න අපිට වෙනම සූත්‍ර තියෙනවා. එතකොට මේ MGH දාන්නේ නැහැ. අපි දැන් ගණන් හදද්දී යාන්ත්‍ර විද්‍යාවේ මේ පොළොව සමීපේ නිදහස් කරන වස්තු නේ පොළොව සමීපේ ගමන් ඒ ආශ්‍රිතව තියෙන වස්තුන්ගේ විභව ශක්තිය හොයන හින්දා අපිට මේ MGH සූත්‍රය දැම්මේ නැහැ. හරි ඒ ටික අපිට විශේෂ කරුණු වශයෙන් විභව ශක්තිය ආශ්‍රිතව මතක තියාගන්න වෙනවා. හරි දැන් විභව ශක්තියත් එක්ක මම පොඩි ගානක් හදුවොත් ඊට පස්සේ අපි යමු ප්‍රත්‍යස්ත විභව ශක්තියට. හරි දැන් හිතන්න මේ වගේ අපිට ගණන් තියෙන ටියුට් එකේ 12 වෙනි ගානේ ප්‍රෝබිලක් ගන්න එක ලිඳක ඇති ජලය කිලෝග්‍රෑම් 20ක් මීටර් 60ක් උසින් පිහිටි ටැංකියකට පොම්ප කිරීමේදී ගබඩා වන විභව ශක්තිය කොහොමද? කිලෝග්‍රෑම් 20ක ජල ස්කන්ධයක්. මේ ලිඳේ තියෙන ළමයි දැන් මේ ලිඳේ තියෙන ජලයේ තියෙනවා නිශ්චලව තියෙන ජලය හරි වතුර මෝටරයක් මගින් මේක මීටර 20ක් ඉහළට ඔසවන්න ඕනේ. නේ? මීටර 20ක් ඉහළට ඔසවන්න එපා. හරි මේක කොහොම මීටර 20ක් ඉහළට. මේ වතුර මෝටරේ නම් හරි මීටර 20ක් උඩින් තියෙන ටැංකියකට අපි මේක මේ පොම්ප කරන්න හදන්නේ. ලිඳේ තියෙන ජලය. මීටර 20ක්. කොච්චර ස්කන්ධයක්ද ජල? කිලෝග්‍රෑම් 20ක් නේ. කිලෝග්‍රෑම් 20ක ජල ස්කන්ධයක් මීටර 60ක් උසකට නේ. මීටර 60ක් ප්‍රස්ථාංක 12 මේ සඳහා මේ වෙලාවේ මේ කොච්චර විභව ශක්තිය වැඩි වීමක් වෙනවද? ඉතින් MGH දාන්න. ඒතර කිලෝග්‍රෑම් 20ක ජල ස්කන්ධයක් ගුරුත්වාකර්ෂණය 10යි h කීයද? මීටර 60ක් උසකට ඔසවන්න ඕනේ. ඒතර ජලයේ විභව ශක්තිය වැඩි වෙනවා මෙතන කීයද? ජූල් 12000ක්. කිලෝ ජූල් නම් 12යි. ඉතින් ඔය ශක්තිය කවුද දුන්නේ? මේ වතුර මෝටරේ හරහා නේ. ඉතින් වතුර මෝටරේ වැඩ කරන්න මොනවාද? විද්‍යුත් ශක්තියනේ. අපි මේක කරන්ට් එකට ගහනවානේ. කරන්ට් එක හරහා විද්‍යුත් ශක්තිය උරා ගන්නවා. විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරලා ඒ විද්‍යුත් ශක්තිය මෝටරයෙන් යාන්ත්‍රික ශක්තියට පරිවර්තනය කරලා මේ පහළ තියෙන වතුර උඩට ඔසවලා දානවා. ඒකට ශක්තියක් වැය කරන්න ඕනේ නේ. කිලෝ ජූල් 12ක ශක්තියක්. ජූල් 12000. හරි. හොඳයි. ඊට පස්සේ රෝමිලක්කම් 2 ඉන්ධන ලීටර 600ක් මීටර 20ක් උසකින් පිහිටි ටැංකියකට පොම්ප කිරීමේදී ගුරුත්වයට එරෙහිව කළ යුතු කාර්යය. ඒ කියන්නේ ඉතින් විභව ශක්තියම තමයි. ඝන සෙන්ටිමීටරයක ස්කන්ධයේ ඉන්ධනවල 0.82 ග්‍රෑම්. ඒතර ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධනේ නේ. ඉන්ධන ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධයේ තෙල් වල 0.82 ග්‍රෑම්. අපිට ඝන සෙන්ටිමීටර 1000ක් තමයි ලීටරයක් කියන්නේ. ලීටර එකක ස්කන්ධය එතකොට මේක 1000න් වැඩි කරාම
ග්‍රෑම් 820යි. ලීටර් 600ක් ගත්තොත් ස්කන්ධේ. ලීටර් 600ක ස්කන්ධය ගත්තොත් මේක 600ෙන් වැඩි කරන්න ග්‍රෑම්නේ. අර ඔය කිලෝග්‍රෑම් කරන්න ඕනේ හින්දා 1000ෙන් බෙදන්න වෙනවා. නැත්නම් 10 ඍණ 3ෙන් වැඩි කරන්න. ඔන්න ඔච්චර ඉන්ධන ස්කන්ධයක් කොච්චරක් උසක තල්ලු කරලාද? මීටර් 20ක් උසක තල්ලු කරද්දි කොච්චර විභව ශක්තිය වැඩිවීමක් වෙනවද? නේ mgh දැම්මම හරි. m මේක දාන්න 820 වතාවක් 600 වතාවක් 10 ඍණ 3. g 10යි h කීයද? මීටර 20ක්. නේ මෙතන ජූල් වලින් සුළු කරලා එනවා. හරි බලන්න උත්තරේ. හොඳයි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ ගණන් දෙනවා. හරි එක එක අවස්ථා මීටර 3ක් දිග ප්‍රශ්නාංග 14. හරි මීටර 3ක් දිග ඉනිමගක බර නිව්ටන් 200ක් වන අතර එහි ගුරුත්ව කේන්ද්‍රයේ පතුලේ සිට සෙන්ටිමීටර 120ක් දුරින් පිහිටා ඇත. එහි ඉහළ කෙළවරෙහි නිව්ටන් 50ක බරක් එල්ලා. ඒ තිරස් පිහිටුමේ සිට සිරස්ස ඉහළට එසවීම සඳහා කළ යුතු කාර්ය ගණනය කරන්න. හරි. දැන් මේකේ ආරම්භයේදී මේක තිරස්වල තියෙන්නේ. මේ තිරස්ස තියෙන මේ ඉනිමග දණ්ඩ හරිද? මොකද්ද කරන්න හදන්නේ? දැන් මෙහෙම මේ තිරස්ස තියෙනවා ඉනිමග. හරි මේක දිග කීයද? මීටර 3යි. හැබැයි ගුරුත්ව කේන්ද්‍රය තමයි තියෙන්නේ මේ පොළොව මත හිටන්න මේ පොළොව මත ඉනිමග කොහොම පෙරලලා තියෙනවා. හරි සෙන්ටිමීටර 120ක් දුරින් තමයි ඉනිමගේ බර ක්‍රියාත්මක වෙන්නේ නේ. ඉනිමගේ ස්කන්ධය ඒක රාශි වෙලා තින්නේ මෙතන. ස්කන්ධ කේන්ද්‍රය නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය. නිව්ටන් 200යි. ඉනිමගේ බර ස්කන්ධ කිලෝග්‍රෑම් 20යි කියන්නේ. ඉනිමගේ මේ කෙලවරේ ස්කන්ධයක් මේකට අමුණලා තියෙනවා. නිව්ටන් 50ක බර. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක්. මෙහෙම තිරස් පිහිටුමේ තියලා මේක අපි ඉහළට ඔසවන්න අපි බල යොදලා කාර්යයක් කරන්න එපා නේද? නිකන් එස වෙන්නේ නැහැ නේ. නිකන් ඔහම එස වෙනවද මේක උඩට නෑ. මේක උඩට කෙලින් කරන්න ඕනේ. එහෙනම් උඩට කෙලින් කරාම මේ වගේ ඉනිමග උඩට කෙලින් සිරස්ස කෙලින් කරන්න අපි කොච්චර කාර්යයක් කරන්න ඕනද? දැන් මොකද කරන්නේ? ඉනිමගේ බර ඒක රාශි වෙලා තින්නේ මෙතන ඉන්නේ ගුරුත්ව කේන්ද්‍රේ. ඒක කොච්චරක් සිරස් උසකට එස වෙනවද? සෙන්ටිමීටර 120යි. මෙහෙම නෙන්නේ. මෙතන එනවනේ. මෙන්න ඉනිමගේ තිබ්බ කිලෝග්‍රෑම් 20ක ස්කන්ධේ සෙන්ටිමීටර 120ක් සිරස් උසකට එස වුණා. කිලෝග්‍රෑම් 20යි. මේ කෙළවරේ තිබ්බ ස්කන්ධේ ඉනිමගේ මුළු දිග මීටර 3යි. ඒක මීටර 3කට එස වුණා. කිලෝග්‍රෑම් 5යිනේ නිව්ටන් 50යි කියන්නේ. දැන් අපි කරන්න ඕනේ එතකොට ඔන්න ඔය ස්කන්ධ දෙකේ විභව ශක්තිය වැඩි වීමට සමාන කාර්යයක් කරලා නම් ඇතින්නේ. එහෙනම් කරන්න ඕන කාර්යය සමානයි මේ ස්කන්ධවල විභව ශක්තිය වැඩි වීම. එතකොට මෙයාගේ විභව ශක්තිය වැඩි වීම කොහොමද? ස්කන්ධ ඉනිමගේ 20 කිලෝග්‍රෑම් එසවෙච්ච උසනේ mgh දාන්නේ. g 10යි h කීයද? සෙන්ටිමීටර 120 මීටර කරන්න 10 ඍණ 2කින් වැඩි කරන්න. ඔන්න ඉනිමගේ විභව ශක්තිය වැඩි වීම. ඔන්න ඔය කාර්යය අපි කරන්න ඕනේ ඉනිමග ඉහළට ඔසවන්න. ඊට අමතරව අර මෙන්න මෙතන ගැට ගහලා තිබ්බ ස්කන්ධේ ඊටස් මේ විභව ශූන්‍ය මට්ටම ඈ. මේක අපි ගන්නේ දැන් විභව ශක්ති බිඳුව මට්ටම. ආරම්භයේදී විභව ශක්ති බිඳුවයි. ඒක ළමයි මීටර 3ක් සිරස් උසකට ඇවිල්ලා තියෙනවා. එසේ වෙද්දිනේ. හරි මීටර 3ක් උසකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකටත් අපි mgh දාලා ගන්න ඕනේ. එයාගේ ස්කන්ධේ 5යි g 10යි h කීයද? මීටර 3ක් එස වෙලා තියෙනවා. මෙතන එතකොට ඕගොල්ලන්ට මෙතන දෙකක් කැපුවේ හැකිනේ. 10 ඍණ 2කට. හරි 12 සරත් 2 24.240. මෙතන එනවා එතකොට කීයද? හරි 150යි 5 සරත් 10 50යි 3යි. 150යි. මෙතන එනවා 390යි ජූල්. 300 ජූල් 90ක් එනවානේ. ජූල් 390ක් ලෙස අපිට ගන්න පුළුවන්. හරි ඉතින් ඔය විභව ශක්තිය වැඩි වීමට සමාන කාර්යයක් තමයි අපි කරන්න ඕනේ. එතකොට තමයි මේක ඉස වෙන්නේ නේ. හරි මේ පැත්තේ නම් අපි මේක මොසවන්නේ මේ උඩට. ඔසවද්දී ඉනිමගේ විභව ශක්තිය වැඩි වීම ගත්තාම මේ සිරස් උස තමයි ඉනිමගේ ස්කන්ධය එස වෙලා තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය. මෙතන තමයි ස්කන්ධය ඒක රාශි වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ මේ කිලෝග්‍රෑම් 5 ස්කන්ධේ මීටර උඩට එසෙද්දී මීටර 3ක් උඩට ඔසවන්න වෙනවා. එකපාරටම තමයි ඔසවන්නේ. ඉතින් ඒකට කරන්න ඕන මුළු කාර්යය. මේ දෙන්නගේ විභව ශක්තිය වැඩි වීම දෙකේ එකතුවට සමාන කාර්යයක් අපි කරන්න ඕනේ. හොඳයි. අපි ඊට පස්සේ බලමු ළමයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය ආශ්‍රිත කොටස් ටික. දැන් ඊට පස්සේ ළමයි බලමු විභව ශක්තිය ඊළඟ ස්වරූපයනේ. හරි දැන් අපි කලින් කතා කරේ විභව ශක්තිය ආශ්‍රිතව මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි විභව ශක්තියේ ආකාර දෙකක් තියෙනවා.
දෙවෙනි එක තමයි දැන් කතා කරන්න හදන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ළමයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ බලයක් යොදලා වස්තුවක හැඩය වෙනස් කරාම එක්කෝ අදිනවා නැත්නම් සම්පීඩනය කරාම ඒ වස්තුවේ ගබඩා වෙනවා කිසියම් ශක්තියක්. අර අපි කරන කාර්යයේ වස්තුවේ ගබඩා වෙනවා. විභව ශක්තියක් ලෙස. ඒකට අපි කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. උදාහරණ ගත්තොත් දුන්නක් ස්ප්‍රින් එකක් අදිද්දි හරි මෙතෙරපද්දී හරි නේ දුන්නක් මේ අදිද්දි හෝ සම්පීඩනය කරද්දී දුන්නේ හැඩය වෙනස් වෙනවානේ. එතකොට ඒකේ ගබඩා වෙනවා ශක්තියක්. අපි කරන කාර්යය. රබර් පටියක් අදිද්දි නැත්නම් දුන්නකින් අපි ඊතලයක් විදින්නේ අර දුන්න අදිනවනේ. රබර් පට්ටේ වගේ තියෙන එකනේ. අන්න ඒ වගේ අවස්ථාවල අපි දැන් දුන්නකින් ඊතල විදිද්දි නැත්නම් පොළ කැටපොළ විදින්නේ නේ. අර ගල් කැටේ හරි ඊතලේ හරි දිලවම රබර් එක අදිද්දි ළමයි අපි අර බලයේ දිලවම අදිද්දි විස්ථාපනයක් වෙනවනේ ඔහොම. රබර් පටලයේ දිග වෙනස් වෙනවා. හැඩය වෙනස් වුණාම අපි කරන කාර්යයේ රබර් පටලයේ ගබඩා වෙනවා. අතේ දිගම මොකද වෙන්නේ? ඒ රබර් පටලයේ ආයි ස්වභාවික දිග දෙද්දී ඒකේ ගබඩා වෙච්ච විභව ශක්තිය අර ගල් කැටේට හරි ඊතලයට හරි ලබා දෙනවා. ඊට පස්සේ ගල් කැටේ හරි ඊතලයේ හරි ඒ ශක්තිය අරගෙන එයා ඒක චාලක ශක්තිය ලෙස පරිවර්තනය කරගෙන යන්න ගන්නවා කිසියම් ප්‍රවේගයකින්. මේ ගල් කැටේ හරි ඊතලයේ හරි. ඉතින් මේ වගේ වෙලාවකදී අපි මේ දුරු සම්බන්ධ ගණන් ගොඩක් වෙලාට ගණන් වල අපිට හම්බ වෙනවා ළමයි. අපි ගත්තොත් මේ වගේ දුන්නා. හරි මේ දුන්න මම එක කෙලවරක් මේ පැත්තෙන් මම ගැට ගහලා හරි අපි මේක ඔහම කිසියම් මේ තලයක් නැත්නම් සුමට පුෂ්ඨයක් මත ඔහම තියලා තියෙනවා. දැන් මේ වෙලාවේ ළමයා මේ දුන්නේ දිග ස්වභාවික දිගේ තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික දිග කියන්නේ තම දුන්නක් අපි අරන් නේ එහෙම සිරස් මේ තිරස් පුෂ්ඨයක් මත තිබ්බහම මේ දුන්න දැන් ඇදිලත් නැහැ තෙරපිලත් නැහැ. ස්වභාවික දිගේ තියෙන්නේ. හරි ස්වභාවික දිග. මම ඊට පස්සේ ළමයි දැන් මෙහෙම දින දුන්නේ මේ කෙලවරින් බලයක් දීලා ඔබ අදිනවා. කියන්නේ බලය අර කෙලවරින් යොදලා බලය ටික ටික දුන්න අදිනවා. හරිද? ළමයි දුන්න දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දුන්නක් ඇදලා ඇති. මේ වගේ දුන්නක් ළමයි අදිද්දි දැන් අපි මේ දුන්න අදින්න පටන් ගද්දිම ළමයි මේ යොදන බලය සාමාන්‍යයෙන් බිඳුවක් වෙන්නේ. හරි? දැන් දුන්න ටික ටික ඇදෙන්න අපි යොදන බලය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි යොදන බලය වැඩි කරන්න තමයි දුන්නේ දිග ටික ටික වැඩි වෙන්නේ. මේක මේ පැත්තට දෙන්නත් පුළුවන්. සම්පීඩනය කරන්නත් පුළුවන්. කොහොමද පටන් ගද්දි බලය බිඳුවයි. කියන්නේ දුන්න ස්වභාවික දිගේ තියෙද්දි අපි දුන්න චුට්ටක්වත් සම්පීඩනය කරලත් නැහැ, ඇදලත් නැහැ. දුන්න මත යොදන බලය බිඳුවයි එතකොට. හරිද? අර මේ ක්‍රියාපදික්‍රියා වශයෙන් ගන්නත් පුළුවන්. අපි දුන්න මත මෙහාට බලයක් යොදද්දි දුන්නෙන් අපේ අත මත මෙහාට බලයක් යොදනවා. දුන්න සම්පීඩනය කරද්දි අපි දුන්න මත මෙහාට බලයක් යොදද්දි දුන්නෙන් අත මත මෙහාට බලයක් යොදනවා. හැමතිස්සෙම ක්‍රියාපදික්‍රියා තියෙන්නේ. අපි මේ දුන්න මත යොදන බලය ටික ටික වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න තමයි මේ දුන්නේ එක්ක දිග වැඩි වෙන්නේ නැත්නම් දුන්න සම්පීඩනය වෙන්නේ. හරි? ඒකලක මේ පටන් ගන්නදිම බලය ළමයි බිඳුව. අපි දුන්න අදිනවා කියලා ගමුනේ සම්පීඩනය කරත් එකයි ඈ. දැන් දුන්න අපි ඔහම අදිනවා. ඉතින් අපි දැන් දුන්න ඔන්න. දුන්න හරි x දුරකට ඇද්දා. මේකට අපි ළමයි කියනවා විතතිය කියලා. දුන්නේ දිගෙහි වැඩිවීම විතතිය. බලේ මේ පැත්තට ඉදුවනම් දිග අඩු වුණොත් අපි කියන්නේ සම්පීඩනය කියලා. දැන් මේ වෙලාව නම් විතතියක් තියෙන්නේ. හරි. මේ වෙලාවේ F2 කියන බලය හිතන්නකො F නේ. දක්වා අපි බලය දැන් මේ වෙලාවේ වැඩි කරන්නේ. දැන් පටන් ගද්දී නිව්ටන් 0යි නිව්ටන් 1 2 3 ඔහම ඇවිල්ලා නිව්ටන් හිතන්නකො මෙතෙන් දෙද්දී 8 9 10 දක්වා බලය වැඩි වුණා. දුන්නේ විතතිය. හරි. මේ වෙලාවේ හිතන්නකො විතතිය සෙන්ටිමීටර් හරි පුටි අගයක් නේ විතතියට එන්නේ නේ ලොකු අගයක් එන්නේ හරි සෙන්ටිමීටර් අපි ගත්තොත් හරි සෙන්ටිමීටර් 20ක් ආවා කියලා හිතන්නකො මේ වෙලාවේ විතතිය සෙන්ටිමීටර් 20ක් ආවනේ දිගේ වැඩි වීම සෙන්ටිමීටර් 20යි හරි දැන් මෙතන මේ සම්බන්ධයක් තියෙනවා අපි මේ දුන්නක් මත යොදන බලය හරි මේ පැත්තෙන් හැට ගහලා තියෙන අනිත් කෙලවරේ මේ දුන්න මත යොදන බලය ළමයි දුන්නේ සිදුවන විතතිය හෝ නැත්නම් සම්පීඩනය හෝ ගත්තොත් හරි විතතිය හෝ සම්පීඩනයේට අනුලෝමව සමානුපාතික වෙනවා. අර බලය වැඩි කරන්න විතතිය වැඩි වෙනවනේ. බලය වැඩි කරන්නේ නැත්නම් විතතිය වැඩි කරගන්න බෑ. නේ? සම්පීඩනය කරද්දිත් එහෙමයි. බලය වැඩි කරන්න සම්පීඩනය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ F කියන බලය සමානුපාතිකයි විතතියට නැත්නම් සම්පීඩනයට. මේ සමානුපාතයක් අපි සමීකරණයක් කරද්දී ළමයි නියතයක් දානවා මතකයිනේ. K අනු නියතයකි. මෙන්න මේ නියතයට අපි ළමයි කියනවා බල නියතය කියලා. බල නියතය. දුන්නක් වගේ ගත්තොත් අපි මේ කියන නම දුරු නියතය. දුරු නියතය නැත්නම් පොදු නම බල නියතය. මේ K වල අපි ගත්තොත්
k උත්ත කරලා අපිට ඕන ඒකක වැලියු එකකින් k කියන්නේ f යට x නේ. එතකොට මෙතන f කියන්නේ නිව්ටන්, x කියන්නේ මීටර නේ. ඒකදී දැන් k වල ඒකකය මොකක්ද දෙන්නේ? හරිද? මීටරයට නිව්ටන්. මීටරයට නිව්ටන්. මේ දුන්නක නම් දුන්නු නියතේ, මේ දුන්නේ දුන්නු නියතේ. නැත්නම් බල නියතේ. මේකේ k වල මාන ගත්තොත් ළමයි මොකක්ද දෙන්නේ? බලයේ මාන බෙදන්න ඕනේ දිගේ මාන වලින් නේ. ml t ඍණ දෙක බෙදීම l. ll කැපිලා ගියාම m මොකක්ද දෙන්නේ? t ඍණ දෙක. හරි? හරි මේ අදිශ රාශී දුරු නියතේ කියන එක ඕනම දුන්නකට තමයි දුරු නියතයක් තියෙනවා. හරි දුරු නියතේ ළමයි වැඩි වෙන්න දුන්න අදින්න අමාරුයි. සම්පීඩනයේ දැන් ඕකට සමහර දුනු පොඩි බලයක් දිලුණත් ඇද්ද හැකින් ගොඩක් ලොකු දිගකට සමහර දුනු ඔය බයිසිකල් වල තියෙන ෂොකට් දුනු නේ වාහන වල තියෙන දුනු එහෙම අපිට අතින් ඇද්දට ඇදෙන්නේ නැහැ. සම්පීඩනය වෙන්නේ නැහැ. ඒවල දුරු නියතේ වැඩි. අර දුරු නියතේ වැඩි වුණාම ළමයි දුන්න අදින්නත් අමාරුයි සම්පීඩනය කරන්නත් අමාරුයි. දුරු නියතේ අඩු වුණාම දුන්න පහසුවෙන් අදින්න සම්පීඩනය කරන්න පුළුවන්. ඉතින් අපි දැන් ගණන් හදද්දි ළමයි මෙන්න මේ f සමානයි kx කියන සූත්‍රය පාවිච්චි කරනවා. දැන් අපිට ඕන මේ දුන්නේ දුරු නියතේ හෙව්වේ හැටි. මොකද කරන්නේ දැන් අපි නිව්ටන් 10ක බලයක් යොදලා තියෙද්දි සෙන්ටිමීටර කීයද? නිව්ටන් 10ක බලයකට සෙන්ටිමීටර 20ක විතතියක් ඇති වෙලා තියෙනවනේ. f ට දාන්න 10යි. k හොයන්න පුළුවන් දුන්නේ දුරු නියතේ x කීයද? x සෙන්ටිමීටර 20යි. මේක අපි මීටර කරලා දාන්න ඕන ළමයි. මීටර කරද්දි 10 වෙන දෙකකින් වැඩි කරන්න. ඔතනින් ඕගොල්ලන්ට බලන්න කීය දෙන්නේ. හරි? මෙතන 0.2ක් එනවනේ. 0.2 මෙහාට ආවොත් 10 වෙදීම 0.2. 100 වෙදීම 2 නේ. ඒ කියන්නේ 50 දෙන්න බලන්න. හරි? මීටරයට නිව්ටන් දුන්නේ දුරු නියතේ. මීටරයට නිව්ටන් 50ක් දෙන්නේ. හරි? මීටරයට නිව්ටන් 50ක් එන්නේ. ඒ කියන්නේ ළමයි මේ දුන්නක දුරු නියතේ තේරුම මොකද්ද? දුන්නක මීටරයක විතතියක් නැත්නම් මීටරයක සම්පීඩනයක් ඇති කරන්න මේ දුන්නට ළමයි නිව්ටන් 50ක බලයක් යොදන්න ඕන. පොඩ්ඩක් බලන්නකෝ හරිනේ. දැන් නිව්ටන් 10ක බලයක් යදුවාම කොච්චර විතතියක් දෙන්නේ? සෙන්ටිමීටර 20ක් නේ. චුට්ටක් කල්පනා කරලා කියන්න නිව්ටන් 20ක් යොදලා යද්දුත් මොකද වෙන්නේ? සෙන්ටිමීටර 20 ඒවා දෙකක් එනවා විතතියට. සෙන්ටිමීටර 40ක් එනවා. නිව්ටන් 10කට 20ක් ඇදුණා නම් නිව්ටන් 20කට 40ක් ඇදෙන්න ඕනේ. නිව්ටන් 30කට සෙන්ටිමීටර 60ක් ඇදෙන්න ඕනේ. නිව්ටන් 40කට සෙන්ටිමීටර 80ක් ඇදෙන්න ඕනේ. සෙන්ටිමීටර 100ක් ඇදෙන්න නිව්ටන් 50ක් ඕනේ. ඒ කියන්නේ මීටරයක් ඇදෙනවනේ. අන්න මීටරයක විතතියක් ඇති කරන්න දුන්න මත යොදන්න ඕන බලය. නිව්ටන් 50යි. ඕක තමයි ළමයි දුන්නක දුරු නියතේ කියලා අපි අර්ථ දක්වන්නේ. දුන්නක මීටරයක විතතියක් ඇති කිරීම සඳහා යෙදිය යුතු බලය. අදින්නත් එහෙමයි සම්පීඩනය කරන්නත් එහෙමයි. දැන් නිව්ටන් 10ක බලයක් මේ පැත්තට යදුවා නම් සෙන්ටිමීටර 10ක් සම්පීඩනය වෙනවා. මේ 20ක්. හරි. නිව්ටන් 20ක බලයක් මෙහාට යදුවා නම් 20ක් කියන්නේ 10 ඒවා දෙකක් නේ. ඒතර 20 ඒවා දෙකක් සම්පීඩනය වෙනවා සෙන්ටිමීටර 40කින්. ඒ ටික වැදගත්. හරි. දුරු සම්බන්ධ ගණන් වලට වැදගත්. දැන් හිතන්නකෝ අපෙන් අහනවා මේ දුන්නේ දුරු නීති දැන් වෙනස් වෙන්නේ නැහැනේ. දුන්නක දුරු නීතියේ නියතයක්. මේක නම් මීටරයට නිව්ටන් 50යි. අපෙන් අහනවා මේ දුන්නේ සෙන්ටිමීටර 50ක විතතියක් ඇති කරන්න කොච්චර බලයක් දෙන්න ඕනේද? ඉතින් අපි කරන්නේ f සමානයි kx දානවා. හරි. දුන්නේ සෙන්ටිමීටර 50ක විතතියක් ඇති කරන්න. දුරු නීතියේ 50යි. විතතිය සෙන්ටිමීටර 50ක් මීටර කරලා දාන්න 10කට දෙකකින් වැඩි කරලා. මෙතන බලන්න එන්නේ කීයද බිඳුවක් කැපිලා ගියාම 25යි නිව්ටන්. දුන්නවත නිව්ටන් 25ක බලයක් දුන්නොත් සෙන්ටිමීටර 50ක විතතියක් ඇති වෙනවා. අපෙන් අහනවා ඊට පස්සේ දුන්නවත නිව්ටන් හරිද? දුන්නවත නිව්ටන් 100ක බලයක් යදුවොත් ඇතිවන විතතිය දාන්න f සමානයි kx මේ දුන්නේම හරිද? නිව්ටන් 100ක බලයක් යදුවොත් ඇතිවන විතතිය දුරු නියතේ 50යි කීය දෙන්නේ? 100 50න් ගැහුවාම කීයද? 2යි මීටර. හරිනේ. මීටරයක විතතියක් ඇති කරන්න නිව්ටන් 50ක් නම් මීටර 2ක විතතියක් ඇති කරන්න නිව්ටන් 100ක් ඕනේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හරි. දැන් අපි මේ දුන්න ළමයි ඔහොම අදිද්දි අපි අර යෙදූ බලයෙන් කරන කාර්යය නේ? යෙදූ බලයෙන් කරන කාර්යය දුන්නේ ළමයි ගබඩා වෙනවා. යෙදූ බලයෙන් දුන්නේ ගබඩා වන ප්‍රත්‍යස්ත ඊගෝ ශක්තිය. දැන් මේ වගේ වෙලාවක අපි බලයක් දීලා දුන්න අදිනවනේ විස්ථාපනයක්. ඇති කරා නෙමෙයි x විස්ථාපනයක්. මේ යෙදූ බලයෙන් x විස්ථාපනයක් ඇති කරා. එහෙනම් ඒ කරපු කාර්යය බලයක් දීලා බලයේ පැත්තට විස්ථාපනයක් ඇති කරාම කාර්යයක් වෙනවනේ. අන්න ඒ කාර්යය ළමයි මොකක් වෙනවද? දුන්නේ ගබඩා වෙනවා. දුන්නේ ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි
අපි දුන්න මත යෙදූ බලයෙන් කළ කාර්යයට. දුන්න මත යෙදූ බලයෙන් කළ කාර්යය. මෙතන හොඳට බලන්න නියත බලයක්ද විචල්්‍ය බලයක්ද? මම කිව්වා දුන්න අදින්න පටන් ගද්දී යොදලා තියෙන බලය බිඳුවයි. දුන්න අපි ඇදෙන්න බලය වැඩි කරන්නේ. බලය වැඩි කරන්න තමයි මේක ටික ටික ඇදෙන්නේ. පටන් ගද්දී බලය F1 x විස්ථාපනයක් ඇදලා ඉවර කරාට පස්සේ බලය F2 දක්වා වැඩි වෙලා තියෙනවා. ටික ටික බලය අර කලින් මම කරා මේක විචල්්‍ය බලයක් මගින් කරන කාර්යය. බෙදන්න ඕනේ දෙකකින්. වතාවක් විතතිය විස්ථාපනයේ x දුන්නේ සිදුවෙච්ච විස්ථාපනය. මෙතනින් ඔයගොල්ලන්ට F1 කියන්නේ පටන් ගන්න බිඳුවයි F2 කියන්නේ F නේ. අවසාන බලය නේ. හරි දුන්න මත යොදලා දින අවසානට තියෙන බලය. අපි යොදපු බලය බෙදීම දෙක වතාවක් විස්ථාපනයේ x. ඔතනින් අපිට එනවා මොකක්ද දෙන්නේ? භාගයේ වතාවක් භාගයයි fx කියලා එනවා. ඔන්න දුන්නේ කවදා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි හරිද? fx හරි භාගයයි fx මෙන්න වැදගත්ම සම්බන්ධය. හරි දුන්නක ගබඩාවන නැත්නම් මොකක් හරි අපි අදින සම්පීඩනය කරන දණ්ඩක ගබඩාවන දුන්නක ඉලාස්ටික් එකක ගබඩාවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඕකෙන් ළමයි අපිට තව සමීකරණයක් ගත හැකියි. මොකද EP සමානයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි මේ. F ට දැම්ම හැකි මොකද්ද? අපි කලින් ගත්තා නේද මේ F සමානයිනේ kx ට. අන්න F වලට දාන්න kx. හරි වතාවක් ආයි x. මෙතනින් එනවා EP සඳහා තව සමීකරණයක්. භාගයයි kx කියන්නේ kx වර්ග කියලා. ඉතින් ළමයි අපි ගණන් හදද්දී මේකත් අපි ගණන් වල පාවිච්චි කරනවා මේකත් පාවිච්චි කරනවා. මේක කොටු කරගන්න. මේ දෙක සම්මත සූත්‍ර දෙකක් විභව ශක්තිය හොයද්දී දාන්න පුළුවන්. ප්‍රත්‍යස්ත විභව ශක්තිය හොයද්දී. හරි. දැන් හිතන්න මම මේ දුන්න නිව්ටන් 50ක බලයක් දීලා අදිනවා. හරි මේක අපිට දුන්නු නීති කීදාවේ? දුන්නු නීතියාවේ මීටරයට නිව්ටන් 50ද කී. මීටරයට නිව්ටන් 50යි. නේ? හරි මම මේක හිතන්නකෝ මේ වෙලාවේ අදිනවා නිව්ටන් 100ක බලයක් දීලා. නිව්ටන් 100ක බලයක් දීලා එද්දොත් දුන්නේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය යනවා මේ වෙලාවේ. දුන්නේ මීටරයට නිව්ටන් 50යි. හරි. ඉතින් අපිට දැන් දාන්න පුළුවන් භාගයයි fx. නැත්නම් භාගයයි kx වර්ග. දැන් අපි x දන්නේ නැහැනේ. x හොයාගන්න වෙනවන්නේ මේ වෙලාවේ. ඔව් අපි ඉතින් x හොයාගන්න ඕනේ ඉඳලා අපි ඉස්සෙල්ලා දාලා බලමු f සමානයි kx. f නිව්ටන් 100යි k 50යි විගතිය x නේ මෙතන ඉන්නේ මීටර 2යි 50 150න් බෙදන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එක්කෝ මේක නැත්තම් මේක මොකෙන් හදුවත් එකමයි ඈ. ඔන්න දෙකෙන් මම හදලා පෙන්නන්නම්. දැන් මේ වෙලාවේ දුන්නේ ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි kx වර්ග දාලා හදුවොත් බලන්න. භාගයයි k කීයද? දුන්නේ 50යි. x මීටර 2යි 2 වර්ගය. ඔබ සුළු කරලා බලන්න ජූල් වලින් එන්නේ. හරි මෙතන 50 වරක් 2 වර්ගය 4යි නේ. 4යි කියන්නේ මෙතන 202කින් බෙදුවාම ජූල් 100ක් කියලා එන්නේ. දුන්නේ ගබඩා වෙච්ච විභව ශක්තිය. මේක දාලා හදුවා භාගයයි fx. භාගයයි fx දාලා හදුවා ඔය උත්තරේමයි එන්න ඕන. හරි භාගයයි බලය කීයද? නිව්ටන් 100යි x කීයද? x අපිට ආයේ මීටර 2යි. හරි. මෙතනත් ඔයගොල්ලෝ ගත්තොත් 2යි 2යි හෙද්ද ගියාම මේ ජූල් කීයද? ශක්තිය ජූල් 100යි. දැන් ළමයි මේ බලය මෙහාට යදුවනම් මොකද වෙන්නේ? ඔය නිව්ටන් 100ක බලය දුන්න මත මේ පැත්තට යදුවනම් දුන්න මොකද වෙන්නේ? ඈ සංපීඩනය වෙනවා. හරි. දුන්න සංපීඩනය වෙනවා. නිව්ටන් කීයක බලයද? 100ක බලය. එතකොටත් මොකද වෙන්නේ? ඒත් ඉතින් මේ සූත්‍ර වලින්මයි හදන්නේ. ඒත් එතකොට ඔයගොල්ලන්ට ජූල් 100ක්මයි එන්නේ. හරි ඇත්තත් එකයි සංපීඩනය කරත් එකයි. පැහැදිලිද? ඉතින් ඒ කොටස් ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. හරි. මේකේ මම තව පොඩි මේ ගණන් කිහිපයකුත් තියෙනවා. හරි 1995 ගණන මම පොඩ්ඩක් ඒකේ හදලා පෙන්නන්නම්. ඒකේ තියෙන ළමයි ආනත්තලයක් මතට කිලෝග්‍රෑම් 100ක් වන පෙට්ටියක්. හරි මීටර 1.4ක සිරස් උසකට තල්ලු කරලා යනවා. හරි චලනය කිරීමට අවශ්‍ය අවම බලය නිව්ටන් 640ක් ලෙස හොයාගෙන තියෙනවා. හරි. ඒතකොට එතන ආනත්තලය අංශක 30කින් ආනතයි. හරි. මේ වගේ ආනත්තලයේ අංශක 30කින් ආනතයි. මේ පෙට්ටිය මේ පහළ ඉඳන් මේ උඩටනේ තල්ලු කරලා යනවා. හරි මම මේක අඳින්නම් මේ හරියේ.
සම්පූර්ණ කියන රූපයක්. හරි. එතකොට මෙයා මත යොදන අපි බලය තල්ලු කරා යන්න අවශ්‍ය අවම බලය නිව්ටන් 640යි. හරි මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. පෙට්ටිය. මෙතන ඉඳන් අර මුදුනට තල්ලු කරා යනවා. මෙතන සිරස් උස මීටර 1.4යි. තිරස් මට්ටමේ ඉඳන් සිරස් උස දීලා තියෙනවා. හරි. එතකොට මෙතන අර වැදගත් මේ ප්‍රශ්නාංක 6 විභාග ගණන් වල 1995 A level රචනා ගන්න. හරි. මම එතන පොඩි කොටසක් විතරක් හදන්නම්. හරි. එතකොට මේ යොදන බලයෙන් කරන කාර්යය අහනවානේ. එතකොට ඕගොල්ලන්ට මේ යොදු බලයෙන් කරන කාර්ය ගද්දී මෙතන මේ යොදන බලය මේ ආනතලයේ පාමුලින් ඉඳන් වස්තුව මත උඩට නිකම්ම යොදනවන්නේ. උඩට නිකම්ම යොදනවා. ওই බලය. එතකොට ඕගොල්ලෝ මේ යොදු බලය කොච්චරක් දුරක් යනකම්ද කොච්චර විස්ථාපනයක් යනකම් ක්‍රියාත්මක වුණාද? මෙන්න මේ S ගන්න වෙනවා ආනතලයේ දිග. ඒකට sin දිය දාලා සම්මුඛ භාගයේ 1.4 බෙදීම කාරණේ S නේ. මෙතන භාගෙනේ. හරි භාගය කියන්නේ කී දෙන්නේ? හරස් ගුණ කරන්න. හරස් ගුණ කරාම S කී දෙන්නේ? 1.4 2ක්. 2.8යි මීටර. ඒ ඉදු බලයෙන් කළ කාර්යය W F වතාවක් S නේ. F 640යි. S කීයද? 2.8යි නේ. උතන සුළු කරාම බලන්න කීයද එන්නේ? 640 දෙකෙන් 2.8න් වැඩි කරාම 1792යි ජූල්. හරිද? 1792යි ජූල්. ඊට පස්සේ අහලා තියෙනවා පෙට්ටියේ සතු විභව ශක්තිය වැඩි වීම. මේ තිරස් අපි දැන් මේ මට්ටම ගමු විභව ශක්තිය ශූන්‍ය මට්ටම. දැන් පෙට්ටියේ මේ මට්ටමේ තිබ්බ ආරම්භයේදී ඒ මට්ටමේ ඉඳන් ඇත්තටම අවසාන වශයෙන් මීටර 1.2 කුසකට ගිහිල්ලා තියෙනවා. ඒතකොට විභව 1.4 කුසකට. විභව ශක්තිය වැඩි වීම කිලෝග්‍රෑම් 100 පෙට්ටියේ කීයද කියලා හරි මෙතන mgs දාලා ගන්න. කිලෝග්‍රෑම් 100යි g 10යි මෙතනින් ජූල් කීයද එන්නේ? 1400යි. මේ ජූල් 1400ක් කියලා දෙන්නේ. ඔව් ඊට පස්සේ අහලා තියෙනවා මේ අභ්‍යන්තරයයි වෙනස් කියලා අහනවානේ. මේ රොමෙලක් ගන්න එකේ උත්තරේ ඒ කියන්නේ අපි කරපු කාර්යයෙන් ජූල් 1400ක් යනවා විභව ශක්තිය වැඩි වීමට. ඊටු ජූල් 392කට මොකද වෙලා තියෙන්නේ? එහෙනම් අනිවාර්යයෙන්ම මොකක් හරි මේකේ තව බලයක් ප්‍රතිවිරුද්ධව තියෙනවා. එහෙනම් මොකක්ද මේ බලය? ඝර්ෂණ බලය. අන්න. ගති ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අන්න ඒ ඝර්ෂණ බලයක් දැන් මෙතන ඉඳන් මෙතෙන් යනකම් අපිට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. ඒක මැඩ පවත්වන්න ඕගොල්ලන්ට කිසියම් ශක්තියක් වැය කරන්න වෙනවා. අපි යොදන කාර්යයෙන්. අන්න ඒ ඉතුරු ජූල් 392 තමයි ඝර්ෂණ බලය මැඩ පවත්වන්න යන්නේ. ඒතර මෙතන ඕගොල්ලන්ට බර ලකුණු කරගන්න පුළුවන් නේ. නිව්ටන් 1000යි. හරි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R. මෙතන අංශක 30 නම් 30යි. මේක විවේදනය කරාම 1000යි cos 30 මේ පැත්තට. මේ පැත්තට 1000යි sin 30 නේ. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 100ක පෙට්ටියක් නේ. හරි. ඉතින් මෙතන පෙට්ටිය හා තලය අතර ගති ඝර්ෂණ සංගුණකෙත් අහනවා. ඉතින් මෙතන දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එතකොට දැන් අපි දන්නවා ගති මේ ඝර්ෂණ බලයට එරෙහිව වැය කරපු ශක්තිය මුළු අපි කරපු කාර්යයෙන් අර විභව ශක්තිය වැඩි වීම අඩු කරගන්න ජූල් 392යි. දැන් ජූල් 392 සමාන වෙනවා ඝර්ෂණ බලයට එරෙහිව කරපු කාර්යයට. දැන් ඒක අපිට ලිව්වේ කියන්නේ ඝර්ෂණ බලය මෙතන ඉඳන් මෙතෙන් යනකම්ම තියෙනවනේ. මේ ගති ඝර්ෂණ බලය Fk වතාවක් S. හරි. Fk අපිට ලිව්වේ හැකි μk වතාවක් R. හරි. එතන මෙතන 392 සමානයි Fk ට දාන්නේ μk වතාවක් R. වතාවක් S කීයද? මීටර 2.8යි. R කියන්නේ ළමයි දැන් මේ තලයේ මත මෙහා ඉහළ පහළ යන්නේ නැහැ නේ. කියන්නේ ලම්බ දෝනේ. R සමානයි 100යි cos 30. මේ 1000 නේ 1000යි cos 30. හරි. ඉතින් 1000යි cos 30 දාලා අතනින් μk හොයාගන්න පුළුවන්. ඒ උතනින් පස්සේ පොඩක් ගාන හදා ගන්න තියෙන්නේ අපි නිව්ටන් නියමත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මම මෙතනින් දැනට සම්බන්ධතා ටික කතා කරා. හරි. ඉතින් පස්සේ නිව්ටන් නියමත් එක්ක සම්බන්ධ කොටසක් තියෙන. ඉතින් ඒක ඔයගොල්ලෝ හදන්න තනියම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේක ඊළඟ part 2 part 3 වීඩියෝස් තව කිහිපයක් කරන්න තියෙනවා කාර්ය ශක්තිය ක්ෂමතාවය. එහෙනම් හොඳට වැඩ කරන්න. සුබ දවසක්. We'll go through the wastelands, through the highways, and on we'll go. Along the way, melodies we haven't played.